අද ලාස්ට් එක විදිහට අපි වැඩ කරමු. ඒ කාටට ස්පෙෂල් රික්වෙස්ට් එකක් තියෙනවා නම් කට්ටියකට මෙන්න මේ ලෙසන්ස් ටික අමාරු කියලා හැර මම අදින් නවත්තලා දාන්න පුළුවන් විදිහට ඔක්කොම ප්ලෑන් කරලා තියෙන්නේ. මේ සීරීස් එක. ඒ කියන්නේ මේ 2020 ඕල ළමයි ටාගට් කරන සීරීස් එක. 2021, 2022 සහ ඉතින් ඒ සම්බන්ධයෙන් වැඩ ඕන තරම් තව ඉස්සරහට වෙනවා. හරි? ඒගොල්ලෝට පුළුවන් තරම් තව ක්ලාස් ඉස්සරහට කරනවා මේ වගේ 2020 අය ටාගට් කරලා කරන අන්තිම විදිහට අපි ප්ලෑන් කරමු. සාමාන්‍ය ඒගොල්ලන්ගේ තර්ස්ඩේ ක්ලාස් එක හරිනම යන වෙයි. හරි බලමු. මේ ටියුට් එක කරමු ප්ලෑන් කරන අපේ notices, notes, paragraphs, letters, graphs and essays. දැන් මේ ටියුට් එකම දීලා තියෙනවා ඔයගලන්ට පුතේ ක්ලාස් එකේ. මේ ටියුට් එකම දීලා තියෙනවා. හැබැයි පොඩි මොඩිෆිකේෂන් එකක් ඇතුව තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඔයගලන්ට දුන්න ක්ලාස් එකේ ටියුට් එකේ තියෙන්නේ notices, notes, letters, graphs සහ essays වෙනම. මතකනේ essays වෙනම කළා. essays ටියුට් එකක් වෙනම කළා. ඒක ඇති මම දැන් essays 100 ගණක් විතර essays සහ writings ඔක්කොම questions වර්ගෙන්න පුළුවන් ඒවා දීපු ටියුට් එකක් දීලා තියෙනවා ඔයගලන්ට. හරි ඒ නිසා ඔයගලන්ට ඒකේ වාසියක් තියෙනවා සම්පූර්ණයෙන්ම writings වර්ග ඔක්කොම කවයි කිය. එතනින් possibly වැරදිලාවත් එතනින් හා essay එකක් එන්න බෑ කාටවත්. හරි? පොඩ්ඩක් ඒවා මම කිව්වා නිකන් ඉන්නක මං ෆ්‍රී එන පාඩමක් බලනලාට වෙන සබ්ජෙක්ට් එක රීඩ් කරන වෙලාවට ඒ ටියුට් එක අතර අරගෙන නිකන් ඔළුවෙන් ස්කෙච් එකක් ගහගන්න කියලා. ඔළුවෙන් අදහසක් ගන්න කියලා මේ වගේ essay එකක් આવොත් කොහොමද කරන්නේ? මේ mental practice එක වටිනා පුතේ ඔක්කොම වඩා. හරි? online special writing practice කියලා ටියුට් එකක් දීලා තිබලන්න. right anyway. test 6 විදිහට තමයි notice සහ notices එන්නේ. sorry notes සහ notices එන්නේ. paragraphs ඇවිල්ලා test 8 එකට letters graphs එනවා 14 වලට essays එනවා 16. notices and notes test 6 වලට paragraphs test 8 වලට letters graphs pie charts test 14 වලට essays test 16 වලට right. notes මොනවද මේ notes කියන්නේ පුතේ? පුතේ note එකක් කියලා කියන්නේ පොඩි කෙටි ලිපියක් වගේ දෙයක් සටහනක්. හැබැයි ලිපියකින් මේක වෙනස් වෙනවා. මේ ෆෝමැට් එක බලන්න. date එක දකුණු පැත්තට එන්න පුළුවන්. receiver's name ලබන කෙනාගේ name එක එන්න පුළුවන්. OCCT case එක කියලා ඉන්නේ නැහැ. හරි. body එක මේකේ කරුණු ටික එන්න පුළුවන්. sender's name එන්න පුළුවන්. format 1 පළවෙනි ආකෘතිය. format 2 date එක වම් පැත්තට, receiver's name වම් පැත්තට, body එක වම් පැත්ත. body එක ඉතින් කොහොමද ලියනකනේ. හරි body එකත් වමට පටන් ගන්නෙ. sender's name දානවා. right මේ examples ටිකක් තියෙනවා. your cousin අඥාතියා has sent you the following note. මේ note එක වට අවිල්ල තියෙනවා එයාගේ. read it and write a suitable response. මේක කියවලා suitable ගැලපෙන response ප්‍රතිචාරයක් ලියන්න. use about 50 words. පුතේ එක format එකක් තියෙනවා date එක ඉන්නේ දකුණු පැත්තට. date එක දකුණු පැත්තට අවසන් කරන්නේ දකුණු පැත්තෙන් දාලා වම් පැත්තෙන් receivers name ලබන කෙනාගේ නම පණිවිඩය වචන 50ක් දෙකට ඕන වෙන්නේ senders name යවන්නාගේ name එක. මේක ක්‍රමයක්. මේක structure එකක්. එක structure එකකට තිබුණේ තියෙන්නේ මොකද්ද? note එකක් ලියන කොහොමද එක structure එකකටද එක ආකෘතියකටද date එක දකුණු පැත්තට date එක දකුණු පැත්තට හරි date එක දකුණු පැත්තට receivers name ලබන කෙනාගේ නම අපිට අවශ්‍ය message එක පණිවිඩය වචන 50ට ටාගට් කරලා ලියන්න මේක senders name මේක format එක ආකෘතියක් මේ ක්‍රමයට අපිට පුළුවන් මොනවා කරන්න දෙන note එකක් ලියන්න මේකේ වෙල දැන් මේක හැටනම් ආපු note එක අපි reply එක තමයි ලියන්න තියෙන්නේ answer එක තමයි ලියන්න තියෙන්නේ මම answer එක ගත්ත අනිත් පැත්තට ඒ මොකද්ද අනිත් format එක format දෙකකින් අනිත් එක තමයි පුතේ the other format අනිත් format එක තමයි date එක receivers name ලබන්නාගේ නම receivers name ලබන්නාගේ නම message එක පණිවිඩය senders name යවන්නාගේ නම දැන් මෙතන පුතේ කෙනෙක්ට එන්න පුළුවන් මේ date එක අත්‍යවශ්‍යද නෑ date එක අත්‍යවශ්‍ය නෑ නමුත් අපි ලංකාවේ පුතේ මම දැකලා දිනවා ගොඩක් වෙලාවට date එකක් දාන ගතිය සමහර මේකට dear කියලා දානවා dear කියලා dear ශීලා ඉන්න පුළුවන් dear මාලා ඉන්න පුළුවන් මෙතනට එහෙම වුණොත්
හරි එතනට ඒකත් වෙන ලංකාවේ සාමාන්‍යයෙන් දකින්න ලැබෙන ෆෝමැට් එකක් හරි මේ සේම් ක්වෙස්චන් එක මම පොඩ්ඩක් නම් වෙනස් කරලා දැම්මා එතකොට ටිකක් ඉතින් අනිත් ෆෝමැට් එක කරා ආන්සර් ෆෝමැට් එක මේක ඩේටා එක අයින් කළා දැම්මා ඒ වෙනස මේක ඩේටා එක අයින් කරා ඩේටා එක නැහැ ඩේටා එක නැතුව name එක receivers name senders name ලබන කෙනාගේ නම යවන කෙනාගේ නම දෙපැත්තට එන්න පුළුවන් දෙකම එක පැත්තට එන්න පුළුවන් බුද්ධිකා දිනා සර් දී ෆස්ට් පේපර් එක ක්වෙස්චන් එකක ඩේට් එක තියෙනවා ද කියලා තිබ්බ කියලා ඔව් පුතේ එහෙම දැන් ඒක තමයි මම කියන්නේ දෙකම එන්න පුළුවන් කියලා මම කියන්නේ සමහර තැන්වල මම දැකලා තියෙනවා මේ ඔරිජිනල් නෝට් එකක් කියලා අපිට අවශ්‍ය නැහැ පුතේ ඩේට් එකක් ඔරිජිනලි නමුත් මතක තියාගන්න අපි ඩේට් එක ලියන ෆෝමැට් එකකුත් යනවනම් ඒකත් තාම පාවිච්චි වෙනවා නම් ඒක අත්හැරලා දාන්න අවශ්‍යතාවයක් නැහැ මොකද කියනවා තාම පාවිච්චි වෙනවා සමහර ෆෝමැට්ස් තියෙනවා පුතේ සමහර ෆෝමැට්ස් තියෙනවා ඔය අපි කැමති වුණත් අකමැති වුණත් සමහර ගුරුවරු තාම බලන්නේ මේ ක්‍රමයට හරි අපි කැමති වුණත් නැතත් සමහර ටීචර්ස්ලා බලන ක්‍රමයක් තියෙන සමහර ඒවා තියෙනවා සමහරු තාම හිතනවා ඉස්කෝලේ උගන්වන්නත් එක්ක ඔව් පුතේ all formats එකම තියෙනවා මොනවාද ඒගොල්ලෝ ඩේට් එකක් තියෙනවා කියලා චෙක් කරනවා ඒක දැන් ගොඩක් දුවලා තියෙන ක්‍රමයක් තාම එක පාට අපිට කියන්න බෑ ඒක වැරදි කියලා මොකද ගොඩක් අය පාවිච්චි කරනවා තාම එහෙනම් මතක තියාගන්න මේ නෝට් එකක් කියලා කියන්නේ කෙටියෙන් ආපු ලියුමක් පොඩි සටහනක් වගේ එකක් හරි ඩේට් එක එන්නත් පුළුවන් රිසෝස් නේම් ලබන්නාගේ නම පණිවිඩය සෙන්ඩර්ස් නේම් යවන්නාගේ නම ඔය තමයි එන විදිය මේක තමයි ක්‍රමය ඇයිද නෝටිසස් වල ඉන්න කලින් මේ පුතේ මැසේජ් එක ලියන විදිය වෙනම පාඩම් කරගන්න ඕනේ මොකද මැසේජ් එක ලියන විදිය මට එක තප්පරේ මෙහෙම කොට දාලා දෙන්න බෑ ඒක ග්‍රැමර් එක්ක හැදෙන එකක් ඒක ටෙන්සස් එක හැදෙන එකක් ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් ටෙන්සස් එක හැදෙන එකක් ටෙන්සස් වීඩියෝ එක එකට බලා ගන්න ඒකේ ලොකු වාසියක් ගන්න පුළුවන් ටෙන්සස් ටියුට් එක බලාගත්තා නම් ඒකෙන් වෙන වාසියක් ගන්න පුළුවන් මේ වැඩවලට right notice කොහොමද notice එක ලියන්නේ මෙන්න notice එක ආකෘතිය name of the issuing organization authority නිකුත් කරන සංවිධානයේ නම අධිකාරියේ නම කැමති නම් ලියන්න පුළුවන් ඒක අත්‍යවශ්‍යම නැහැ මාතෘකාවක් තියෙනවා දැනුම් දීමයි කියලා ඉංග්‍රීසියෙන් notice කියලා date එක දානවා heading එකක් දාන්න පුළුවන් අන්තර්ගතය content එක දානකොට writers name යවන්නාගේ නම මේ වගේ තියෙනවා notices should cover some important points මේ notice එකකින් cover වෙන ඕනේ වැදගත් තැන් තියෙනවා පුතේ especially විශේෂයෙන්ම WH question ටිකක් තියෙනවා සම්බන්ධයෙන් කතා කළ යුතු මොනවද WH questions ටික ඒ කියන්නේ ඇත්තම කතාව අපි මේකේ details ටිකක් තියෙනවා දෙන්න ඕනේ ඒකයි කියන්නේ අපි යම් details මේකට දාන්න ඕනේ මොනවද what මොකක් ගැනද මේ තියෙන්නේ what මොකක් ගැනද මේ notice එක තියෙන්නේ where කොහෙද මේක තියෙන්නේ when කවද්ද තියෙන්නේ who කවුද මේකට සහභාගී වෙන්නේ සහභාගී හැකි ආරතමුත් ඉන්නවා නම් ඒගොල්ලෝ why ඇයි මේක කරන්නේ how කොහොමද කරන්නේ whom කා සදාහද කරන්නේ මෙවැනි අදහස් yes කුෂාන් මේ notice එක තුල තියෙන්න ඕනේ tips to remember regarding notice writing මතක තබා ගන්න උපදේශ ටිකක් තියෙනවා බලන්න be precise and to the point precise කියන්නේ කෙටියෙන් ලියන්න වැලට අරන් ලියන්න යන්න එපා
වෙලට නම් අවශ්‍ය නැහැ අපිට. කෙටියෙන් ලියාගන්න බලන්න. Language used should be formal. Formal විධිමත් භාෂාවක්, වැදගත් භාෂාවක් පාවිච්චි කරන්න. Keep the sentences short and use simple words. ඉතින් simple words පාවිච්චි කරන තරමට Tamanට වරදින්න තියෙන ඉඩ කඩ අඩු වෙන්නේ. අපිට ගැඹුරු පද දාන්න යන එක හොඳයි. ඉතින් අපි ගැඹුරු දේවල් දන්නවනම් ඒත් මිස් වුණොත් වැටෙන්නේ ගැඹුරින්. වරදින්නේ දරුණුවටමද? සරල වාක්‍ය ලියන එක හොඳයි මේ සරල අදහස් දාලා. ඒක Tamanට හොඳයි ගොඩක්. වරදින්න තියෙන ඉඩ කඩ අඩු වෙනවා. රයිටිං වල ප්‍රධාන ප්‍රශ්නේ ළමයි උත්සාහ කරනවා උපරිම ක්වොලිටි එක ලියන්න. තමන් දන්න බව පෙන්වන්න. අන්තර වෙන්නේ දන්න බව පෙන්වන්න ගිහිල්ලා තමන්ට දන්න ටිකක් ලියා ගන්න බැරි වෙන එක. ඒ අඩුපාඩුව තියෙන සමහර අය. Keep the sentences short and use simple words. Use passive voice as far as possible. Notice එකදී passive පුළුවන් නම් පාවිච්චි කරන්න හොඳයි. passive බැරි නම් ඒකට කලබල වෙන්න ඕනේ නැහැ. Present your notice in a proper format. format එක හරියාකාර ආකෘතියකට හදන්න. බලමු. 2018 third term එකකින් ගත්ත question එකක්. The Red Cross Society of your school රතුරු සංවිධානය has organized සංවිධානය කරලා තිනවා workshop එකක් on සම්බන්ධයෙන් road safety මාර්ග ආරක්ෂාව. Write a notice ලියන notice එකක් informing දැනුම් දීලා about the workshop එක ගැන. Use about 40 to 50 words වචන 40ක් පාවිච්චි කරන්න. Include the following. අපිට notice එකක් ලියනකොට කියනවා පුතේ මෙන්න මේ ටික දාන්න කියලා. සමහරලාට notice එක note එක මේ දෙකේම තියෙන්න පුළුවන් අපිට මොනවද include වෙන්න ඕන කියලා මේ ටික ලියන්න ඕන කියලා. ඒ ටික තව වෙන මොනවා ලියන්න පුළුවන් වුණා කියන්නේ. ඊට අමතර වචන වදිනා කියන්නේ අනවශ්‍ය දේවල් නෙමෙයි. ඒ අවශ්‍යතාවට ගැලපෙන්න. ඉම්ප්‍රෙසිව් වෙන්න ඕනද කුෂාන්? ඔව් ඉම්ප්‍රෙසිව් වෙන්න කියන්නේ මේ ඔය ඇත්තම තියෙනවා. ඉන්ෆෝමේටිව් වෙන එක වඩා හොඳයි. ඉම්ප්‍රෙසිව් කියන්නේ හිතට ගන්නා සුළු බව. ඒක පෝස්ට් එකට හොඳයි. නෝටිස් එකකට ඊට වඩා හොඳයි ඉන්ෆෝමේටිව් වෙන එක උදේ. අවශ්‍ය තොරතුරු ටික ඔක්කොම තිබීම. හරිද කුෂාන්? ඉම්ප්‍රෙසිව් කියන්නේ හිතට ගන්නා සුළු. මෙහෙමයි තින් පුතේ අපි වෘත්තිමය පදනකින් වා කියන විදිහ බැලුවොත් සමහරවිට අපි අවශ්‍යතාවයේ නෝටිස් එකේ අපිට පොටෙන්ෂියල් කස්ටමර්ස්ලාට පරිඩියක් දෙන්නනේ. අපේ දින ගණිතරු කරුවන්ට ඒ නිසා එතනදී වා කියන එක හරි. නමුත් අපි මේක ස්කූල් එක්සෑම් ටාගට් ගත්තත් වැඩිපුරම නෝටිස් එකකින් අරමුණු වෙන්නේ ඉන්ෆෝමේෂන් එකක් තොරතුරක් පාස් කරන්න මිනිසුන්ට. ඩේට් එක ටයිම් එක වෙන්යු එක දාන්න ගෙස්ට් ස්පීකර් කවුද පාර්ටිසිපන්ට්ස් කවුද රයිට් මේක ඔන්නම ලිව්වා මේක නෝටිස් එකක්. The Red Cross Society of Online Certificate Center has organized a workshop on road safety on a time එක date එක time එක place එක කියන්නේ venue the guest speaker කවුද කියලා කාටද ආරාධනාව තියෙන්නේ. ඉතින් මේක පාඩම් කරලා යන්න ඉච්චායි. මේ වගේ ෆෝමැට් එකක් හොඳට බලාගෙන යන්න. මේක ඉන්විටේෂන් එකක් ඕන බවට වෙනස් කරගන්න පුළුවන්. මොකද්ද? ඉන්විටේෂන් දැම්ම the Red Cross Society of Online Certificate Center cordially invites. හරි. මේකේ පුතේ මතක තියාගන්න නෝට් එකට නම් අපිට ග්‍රැමර් වලින් හදා ගන්න වෙනවා ලියන විදිය පොඩ්ඩක් මහන්සි වෙලා. හැබැයි නෝටිස් එකේදී වඩාම හොඳ දේ තමයි දැනටත් තියෙන ෆෝමැට් එකක් පාඩම් කරගන්න එක. දැනට තියෙන නෝටිස් දෙක තුන බලා ගන්න එක. ඒක හොඳට පාඩම් කරන් ගියා නම් අපිට පුළුවන් දැන් මෙතන තියෙන Red Cross Society එකකින් කරන workshop එකක්. මේක එක්සිබිෂන් එකක් වුණා නම් මේක සයන්ස් ක්ලබ් එකේ වුණා නම් the science club of අතු තමන් ඉස්කෝලේ ළමයි වකලා පිළියන්දර සෙන්ටර් කොලෙජ් has organized an exhibition on ඔන්නොච්චරයි. පැහැදිලිද? දැන් මේක පාඩම් කරන් ගියා නම් පුතේ නෝටිස් එකක් ලියන අවස්ථාවට හරි අපිට තියෙන මේවා දප්තර ටික මාරු කරන්න විතරයි. Red Cross Society කියන එක අයින් කළා දානවා. මේකේ නම මොන හරි මේ සංවිධාන නම. මේක අවිල්ලා English Literary Association එකෙන් ලියන්න තියෙනවා නම් මෙතනට එනවා English Literary Association of කියලා ස්කූල් එකේ නම. has organized සංවිධානය කරලා තියෙනවා මොකද්ද? කවද්ද? දවස ස්ථානය ඔය ටික දානවා.
කවුද ආරත්තා මුත්තා? නෝටිස් වලට මතක තියාගන්න මේ වගේ නෝටිස් එකක් පාඩම් කරගෙන යන එක ලේසි. ලිව්ව දවස තනතුර ලිව්ව කෙනාගේ ඕන නමක් දාන්න පුළුවන්. සංවිධානයේ නම. ඒ එක ෆෝමැට් එකක්. ඒක ඡේද වගේ තිබුණේ නැහැ. එක ටිකක් අර ඉම්ප්‍රෙසිව් විදියට අර වාකිය විදියට පුතේ කුෂාන් විදියට මැදට ඔක්කොම අරන් ටික ලස්සන කළා. මෙන්න තියෙනවා ටිකක් බෝරින් විදිය එකක්. පැරා එකක් වගේ ලියනවා. A workshop organized by the Red Cross Society on road safety has been planned to be held on time එක පොඩක් එක ඇත්තිමත් වෙන මේකට එන්න ඕනි. හරි. ස්ථානයේ ගෙස් ස්පීකර්ගේ නම කාටද ආරාධනා ලැබෙන්නේ? ලිව්ව දවස, ලිව්ව කෙනාගේ නම සහ තනතුර. yes පුතේ. කවුද? yes. උඩ මතක තියාගන්න නම් මේ ෆෝමැට් එක පාඩම් කරන් ගියා නම් නෝටිස් එක උඩ දාගන්න පුළුවන්. ෆෝමැට් එක තමයි ප්‍රධාන දේ තියෙන්නේ නෝටිස් එක. නෝටිස් එකක් පාඩම් කරලා යන්න ඒ ෆෝමැට් එක මතක තියාගෙන යන්න. Tamanට හම්බෙන එකේ දත්ත මේ ටික අයින් කරලා දාන්න. අපිට තියෙන වර්ක්ෂොප් එකක් නැතුව එක්සිබිෂන් එකක් නම් an exhibition. මේක ඕගනයිස් කරේ රෙඩ් ක්‍රොස් සොසයිටි නෙමෙයිනේ. මේක එතෙන්ට එන්න පුළුවන් අපි තුමුකෝ ස්කූල් ස්ටුඩන්ට්ස් යුනියන් එක නම් an exhibition organized by the school students union. මොකක් සම්බන්ධයෙන්ද මේක තියෙන්නේ? හරි. කවද්ද තියෙන්නේ? මේක පොඩි මේ ඈත්තිම එකතු කරගන්න ඕනි. කවද්ද තියෙන්නේ? කීයටද මොන ස්ථානෙද කවුද ගෙස් ස්පීකර් කාටද ආරාධනා කරන්නේ? මේක මේ පාර්ටිසිපේට් ගන්න පුළුවන් වෙල්කම් ගන්නත් පුළුවන්. ටීචර්ස් ස්ටුඩන්ට්ස් ඇන්ඩ් පේරන්ට්ස් මේ වෙල්කම් වෙනුවට දාන්න පුළුවන්. මේ පාර්ටිසිපේට් වෙනුවට වෙල්කම්. ටීචර්ස් ස්ටුඩන්ට්ස් ඇන්ඩ් පේරන්ට්ස් වෙල්කම්. හරි. ලිව් ඩේට් එක ලිව් කෙනාගේ තමයි තනතුරයි. දැන් මේ තියෙන්නේ එකම අන්ඩර්ලයින් කරලා කොයිවද මාරු කරන්න ඕනි කියලා. මේක මාරු කරන්න පුළුවන් මෙතන මේ ටික මේවා ඉතින් කොහොමද මාරු කරන්න වෙනවනේ මේ ස්ථාන රම්‍ය ටික. හරි. ඔන්න ඔය ටික මාරු කරලා අලුත් එකක් ලියන්න තියෙනවා. grade 11 2020 ඔලස් ළමයි මේ ටියුට් එක දීලා තියෙනවා ඔයගලන්ට. යම් කෙනෙක්ට මේ ටියුට් එක අවශ්‍ය නම් මැසේජ් එකක් දැම්මොත් මම ඒත් මේ ටියුට් එක ෆෝවර්ඩ් කරන්නම් අය. හැබැයි මේ ටියුට් එකේ පුතේ PDF එක එවන්න එක තමයි ප්‍රශ්නේ බලමු. මගේ ෆෝන් එකේ PDF issue එකක් තියෙනවා. හරි. මේ තියන්නේ අර අනිත් නෝටිස් එක ලියන ෆෝමැට් එකේ මොනවද එඩිට් කරන්න පුළුවන් ප්‍රධාන දේවල්. වර්ක්ෂොප් එක අයින් කරත හැකි වෙන එකක් දාන්න ගැලපෙන. කවුද සංවිධානයේ නම වෙනස් කරා? මොකක් ගැනද කියලා වෙනස් කරා? මේ ඩීටේල්ස් ටික වෙනස් කරා. ඉතින් නෝටිස් ෆෝමැට් එක වැඩක් නැහැ ඉච්චර. හරි. ඉන්ෆෝමල් ලෙටර් එකක් ලියන්නේ කොහොමද? ඉන්ෆෝමල් ලෙටර් එකක්. රාජ්‍යකාරී නෝන ලිපියක් කොහොමද ලියන්නේ? ෆෝමැට් එක ආකෘති බලමු. senders address and date. යවන්නාගේ ලිපිනය සහ දිනය දෙක මුලටම එනවා. යවන්නාගේ ලිපිනය සහ දිනය දෙක මුලටම එනවා. salutation හෙවත් greeting ආචාර කිරීම එනවා. dear මාලා dear friend වගේ. ඔව් බුද්ධික ඔක මේක තියෙනවානේ හොඳයි. 2020 යන බලන්න බක්ද 2020 යන මේක අනිවාර්යෙන්ම කොහොමත් මේ ටියුට් එක දෙනවා. මම 2020 අය තමයි මේන් ටාගට් මෙලයි. 2020 වන්න අයට 22 බලන්න බලන්න print කරලාම දෙනවා. හරි. වැඩි වෙලා දවස් නොගින් දෙනවා කොහොමද? පළවෙනි ටර්ම් ටෙස්ට් එක ටාගට් කරාම දෙන ටියුට් යන්නේ. ඒක නෙමෙයි මේක නමක 3 වෙන්නේ. මේක 2020 අයටත් තුන්වෙනි ටියුට් එක විතර කළේ. හරි. මුලින්ම දෙන්නේ පුතේ ඒතර කාටවත් බෑනේ පස්සේ කියන්න සර් රයිටින් කළා නෑ කියලා. මම grade 10 වල ළමයිටත් 10 වලදීත් කරනවා පුතේ මුලදීම ෆස්ට් ටර්ම් එකට කලින්. ඒතර ඒගොල්ලන්ට ඒ අවුරුද්දෙම ටර්ම් ටෙස්ට් තුනකට අවශ්‍ය ඔක්කොම ටික තියෙනවා. ආයි 11 වලදී මුලදීම කරනවා. එතකොට ඒගොල්ලන්ට ටර්ම් ටෙස්ට් තුනටයි ඕ ලෙවල්ටයි ඔක්කොම තියෙනවා. ඊටසේ ආයි පළවෙනි ටර්ම් එකේ අද අංග එන්ඩ් එකේ කරනවා. කියන්නේ ටර්ම් එකට ලඟ වෙලා මේ එක්සෑම් එකට ලඟ වෙලා ටර්ම් එක එන්ඩ් එක කරනවා. සෙකන්ඩ් ටර්ම් එක එන්ඩ් එක කරනවා. තර්ඩ් ටර්ම් එක එන්ඩ් එක කරනවා. ඕ ලෙවල්ට කලින් කීප පාරක් කරනවා. මේ දැන් මේ පාර ඕ ලෙවල්ටත් මේ මම හිතන්නේ දැන් මම මේ කතා කරන
6 වෙනි පාරවත්ද දන්නේ නැහැ. ඒ තරම් කතා කරලා තිනවා අදනේ රයිටින්ග්ස් ගැන. හරි. right anyway ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න පුළුවන්. හරි. පළවෙනි පැරග්‍රාෆ් එක තුල අපිට මේක රාජකාරී නොවන නිසා ask introduction paragraph එක sorry introduction paragraph එකක් තියෙනවා හැඳින්වීම් paragraph එක. ඒකේ තියෙනවා asking about health and general inquiries. සෞඛ්‍ය සැප දුක සාමාන්‍යයෙන් දේවල් විස්තර අහන්න පුළුවන්. how are you කොහොමද ඒ වගේ දේවල් අහන පළවෙනි එකේ. මේක රාජකාරී නොවන හිතවත් කෙනෙක්ට ලියන්න. purpose එක අරමුණ මොකද්ද මේ ලිපිය කියලා ඊළඟට දෙවෙනි paragraph එකට හිමිට එනවා. ලිපියේ හේතු අරමුණ. conclusion එක ලිපියේ බලාපොරොත්තු වෙන මොකක් හරි අවසානයකට කලින් දැන් මේකට අරමුණ දාලා ඉවරයි. දැන් එනවා conclusion එක. ලිපිය අවසන් කිරීම. complimentary clause එකක් කියලා කියන්නේ පුතේ අර lots of love best wishes kind regards kindly දාලා අවසන් කරන එක අස්සන දාලා. අස්සන ඕනේ නැහැ නම දැම්මත් ඇති. මේ තියෙන එක format එක address of writer ලියන කෙනාගේ address එක. හරි. date එක salutation එක body එක අවසන් කිරීම. මෙන්න මේ format එකට එනවා. example එක. You plan to spend a few days at your friend's house. සැලසුම් කරනවා වගේ යාළුවා ගෙදර ටික දවසක් නැවතිලා ඉන්න. write a letter ලියුමක් ලියන්න informing දැනුම් දෙමින් your visit වයන බවට. use about 100 words. තව එකක් පුතේ test 6 වලටයි 8 වලටයි 50 6 වලටයි 8 වලටයි 50 14 වලට මේ කියන්නේ 14 test 14 වලට 100 16 වලට 200. ඔක තමයි යන විදිය. senders address යවන්නාගේ ලිපිනේ. ඔන්න ප්‍රැක්ටිකල් දෙයක් මතක තියාගන්න. address එකයි address එකේ number එකයි විතර පාර ක්‍රමයකට ලියන්න. ඉංග්‍රීසි වලදී. මම සිංහල දන්නේ නැහැ. මට මතකත් නැහැ. පොඩකුත් නැහැ. ඒක සිංහල සකින් අහන්න. address එක ලියනකොට හරි. ගැනපති මට කොහොමද සිංහල උගන්නන්න කියලා පටලව ගන්නලා ළමයා මරුදන්ට හොඳයි. දන්න කෙනකින් අහගන්න කියලා නිකන් එක හොඳයි. මම ඉංග්‍රීසි 100ක් මේක උගන්නන්න දන්නවා උගන්නවා. 341 මහරගම රෝඩ්. අංකය සහ පාර නම එකට එනවා. ඊටු ටික පහළට පාළට. ඩේට් එක එහෙමම දානවා. රූලක් ඇරියා. ඩියර් මාලා ලබන කෙනාගේ නම. ආයි රූල් එකක් ඇරියා. ෆස්ට් එකේ සබදු ගන්නවා. how are you my dear. දැන් තව දෙයක් කියලා දෙන්නම් පුතේ. මේක කොහොම පාඩම් කරගන්නකෝ. මේක කොහොම පාඩම් කරගන්නකෝ. ලෙටර් එක ලියනවා නම් ඉන්ෆෝමල් ලෙටර් එකක් නම් ලියන්නේ ආවේ අපිට හරි මේක පොඩ්ඩක් එහෙම කරලා ගන්න පුළුවන්. මොකද ඉන්ෆෝමල් ගොඩක් ඒක වගේ ලියන්න පුළුවන්. ෆෝමල් තමයි අමාරු ටික. How are you my dear? I think you are keeping fine. How was the term test exam? Was it easy or hard? In my case, the exam was not so hard. Thanks for your previous letter and birthday card. හරි. මේක යාළුවෙක්ට නෙමෙයි නලා යන how are you my uncle කියලා අහනවා. දැන් how are you uncle කියලා අහන්න පුළුවන්. පොඩි පොඩි වෙනස් කරන ටිකක් විතර කරන් තියෙනවා. I thought of writing මම ලියන්න හිතුවා to you ඔබට to inform දැනුම් දෙන්න to tell එහෙම නැත්තම් කියන්න you about a good news හොඳ news එකක්. I am planning to spend a few days මං සැලසුම් කරනවා ටික දවසක් ගත කරන්න at your house ඔබගේ ගෙදර. I am planning to visit you during my vacation මගේ නිවාඩු කාලේ ඔබ බලන්න ඉන්නේ. I like to stay there about 2 weeks සත් දෙකක් පමණ ඉන්න යන්නේ. I hope your parents will be okay with that. හරි. දැන් මේක මාමට ලියන I hope you are okay with that. I have already මම දැන්ටමත් මේට හදලා plan සැලසුම් to for our stay together මේ ඉන්න කාලෙට කරන් දේවල් දැන් තමයි සැලසුම් කරලා. Can we go to lake අපිට යන්න පුළුවන්ද lake එකට වැවට swim පිනන්න have a bath නාන්න and have fun විනෝද වෙන්න like වගේ the other time කලින් පාර වගේ. අපිට මේ වගේ සාමාන්‍ය දේවල් ඔක ඇතුලේ දාන්න පුළුවන්. අපිට දෙනවනේ පුතේ කොහොමද දාන්න ඕන ටිකක්. ප්‍රශ්නේදී දාලා දිනවා අපිට දාන්න ඕනිවා. හරි මේ තින්නේ when you expect to visit කවද්ද බලාපොරොත්තු වෙන්න ඕ බලන්න යන්නේ. නැත ඒව. how long කොච්චර කල් ඉන්නවද? things you like to do කරන්න ආස දේවල්. හරි places you like to visit ඒ වගේ අපිට දෙනවා. ඒ ටික දාන්න තියෙනවා. ගොඩක් අයට ඕ වගේව තමයි එන්නේ. හරි I know it will be so fun එක විනෝද වේවි. I would like to visit a few places with you while my stay there. ඔය ඉන්න වෙලාව දවස් ටිකේ තැන් ටිකක් බලන්න යන්න ආසයි. I would like to visit the old temple අර පරණ temple එකට රජ මහ විහාරය. I would also like to visit the ruins නටමුම් බලන්න.
the forest reserve වනරක්ෂිතය monuments ස්මාරක to එවත්. Can we make a camp in the forest and watch the night sky? අපිට පුළුවන් ද කැම්ප් එකක් ගහලා රාත්‍රී හස් දිහා බලන් ඉන්න. රැට නයිට් ගහලා මැරෙන්න. Please write to me soon. ඒක නෑ මේකේ. කරුණාකරලා මට ඉක්මනට ලියන්න. Give my loving regards to your parents. එකක් පාඩම් කරන්න. Give my loving regards. හරි. Give my loving regards. ආදරයෙන් මතක් කළ බව කියන්න. ඔයගොල්ලෝ ඔයාගේ parents ලව. Convey my loving regards කරන එකම තමයි. ආදරයෙන් මතක් කළ බව කියන්න. Triples James bless you. God bless you. Buddha bless you. Jesus bless you. හරි මොකක් කර තමන්ට ගැලපෙන එකක්. Allah bless you හරි කම නෑ. දාගන්න පුළුවන් තමන්ට ගැලපෙන එකක්. අර කොමන් ප්‍රේස් එකක් විදිහට God bless you දාන එක හොඳයි. එතකොට සාමාන්‍ය පුතේ බලන කෙනෙක් එහෙම තමන්ගේ ආගම පදනම් කරන් බලන්න බෑ. හැමෝටම එක සමානව සලකලා මොන ආගම වුණත් බලන්න ඕනේ. මේකේ තියෙන්නේ අල්ලා නෙමෙයි මේකේ තියෙන්නේ මේ මොකක් හරි කමන්නේ. මේකේ මොන bless you තිබ්බත් එකයි blessing එක. ඒකට සාධාරණ විදිහට බලන්න ඕනේ. නමුත් අර ඉතින් God bless you දැන් මම සාමාන්‍යයෙන් වගේ තැනට දානවා නම් හරි දානවා නම් God bless you කියලා දැන් මම සාමාන්‍යයෙන් ඔය හැම ආගමෙම වගේ God කෙනෙක් ඉන්නවනේ. මතනේ ගෝඩ්ලා නැත්තේ බුද්ධාගම විතරයිනේ. කියන්නේ ගෝඩ්ලා ඉන්න බුද්ධාගම විතරනේ ගෝඩ්ලාට වදින්නේ නැත්තේ. පින් අනුමෝදන් කිරීමක් විතරනේ වෙන්නේ. හරි අනිත් හැම ආගමම ගෝඩ්ලා ඉන්නවා ගෝඩ්ලාට වදිනවා ගෝඩ්ලාගෙන් දේවල් ඉල්ලනවා. මේ බුද්ධාගම කට්ටිය 99ම බුද්ධාගම වුණාට හින්දුනේ හින්දු ආගම නදාන්නේ. බුද්ධාගම කියලා පිළිමේ තිබ්බට බුදුහාමුදුරුවෝ කියලා කිව්වට ඒ නිසා ඒක වුණත් ඕන බලන කෙනාට පෞද්ගලික හැඟීම් එන්නේ නැහැ ඔකට. God bless you කියන එකට. මොකද මම හිතන්නේ 99%ක්ම බෞද්ධයෝ හින්දු නිසා අදහන්නේ ඒකේ ප්‍රශ්නයක් වෙන්නෙම නැහැ God bless you දාපුවා ඔක්කොම ටික ෂේ. Triples James bless you අරම මෙයා දානට හොඳයි මං හිතන පොදු common phrase එකක් දානවා නම් නැත්නම් ඔක අතර දාලා හරි මේ කෙලින්ම your loving friend කියලා එන්න පුළුවන්. එක point එකක් ඒක. හරි අර personality sorry මේ personal issues එන්න තියෙන එක මොකද්ද මේ ඒකට ඒගොල්ලන්ගේ පෞද්ගලිකත්වය මේ ඔකට සම්බන්ධ වෙන්නේ නැති වෙන්න. හරි ඊළඟට yours loving friend කියන තැන yours loving friend කියන තැන මේ apostrophe එකක් එක එස්සෙන්න බෑ පුතේ. මෙතන ගොඩක් අය මම දැකලා දින වරද්දලා මම දැකලා දින සමහර ටීචර්ස්ලා ඒක පොඩි වැරදීමක්. R එකයි S එකයි මැද apostrophe එන්න බෑ. පුතේ grade 7 පාඩමක්. grade 7 පාඩමක්. කවිති ළඟ එහෙම දිනුති මේලා ඉන්නවා නම් අද දිනුතිලට අපි ගන්නකො මම ගන්නු පාඩමක් අද grade 7 වල. හරි මේක පුතේ ගුරුරුත් වර්ධනින්ද මම පොඩ්ඩක් ඔයගලන්ට ඕනනම් ටක් ගාලා පෙන්නලා තින්නම් මේක හරි ට්‍රැජඩි එකක් හොඳේ මේක මේ අපේ රටේ ලොකු ප්‍රශ්නයක් මම ඒක මේ කතා කරන්නේ නැත්නම් මම කතා කරන්නේ අනවශ්‍ය කාලය අරගෙන උඩ තත්පරයක් දෙන්නකෝ දැන් ලෙන් මේ තියෙන ටෙක්ස්ට් බුක් එක ඔව් මේ තියෙන අපස්ටොප් පාවිච්චි කරන එකේ අන්තිමට මේක දාලා තියෙන විශේෂම grade 7 ඉඳලා ඉගෙන ගන්න මේ yours කියද්දි s එන්නේ බෑ apostrophe එන්නේ බෑ we don't use භාවිතා කරන්නේ apostrophe with the following possessive pronouns මේවට apostrophe දාන්න එපා yours කියද්දී apostrophe නෑ his කියද්දී apostrophe නෑ hers කියද්දී apostrophe නෑ ours කියද්දී apostrophe නෑ theirs කියද්දී apostrophe නෑ its කියද්දී ඌගේ කියන අදහසින් නම් apostrophe නෑ ඌගේ කියන අදහසින් තව එකක් තියෙනවා it is කැටි කරලා is කැටි කරාම නම් අනිවාර්යයෙන්ම එකට it's එන්න ඕනි මොකද ඒකේ අදහස it is කියන එක ඒකය කියන එක apostrophe නැති it's එකෙන් කියන්නේ උගේ ඒකේ කියන අදහස. එක්ක උගේ එක්ක ඒකේ කියන අදහස. හරි? අපිට පුතේ apostrophe දාන්න බැරි හේතුව මේක pronoun එකක්. pronoun වලට apostrophe දාන්න නම් I එක අසරත් apostrophe එකක් දාන්න බෑ. my එකෙත් my m එකයි y එකයි මැදට apostrophe එකක් දා ගන්නවා. එහෙම දාන්න නැහැ පුතේ. එහෙම අවශ්‍යතාවය නැතුව apostrophe දානවා නම් අපිට කිසිම තේරුමක් නැහැ නිකන්. English language එක පිස්සු වෙනවා. ඉතින් විතරයි apostrophe දාන්න පුළුවන් වෙනවා. භාෂාවේ quality එකක් නැති වෙනවනේ එතකොට. හරි system as language එකක් නෙමෙයි මේක. නිසා මෙතනට මේ අපස්ටොපි දාන එක ලොකු වැරද්දක් කරන ඒක නවත්තලා දාන්න කරනවා නම් හරි ඊළඟ පොයින්ට් එක හරි මම පොයින්ට්ස් ටිකුත් කතා කරා යනවා එක්සෑම් ටාගට් කරන නිසා මේ ෆෝමැට් එක හරියටම බලන් ගිහිල්ලා මුලට ඇඩ්‍රස් එකක් දාලා මොනවා හරි මේ ඇඩ්‍රස් එකම ලියන්නේ මේ මහරගම බස් එකේ ලියුමක් යවා ගන්න තියෙන ක්‍රමය 341 මහරගම රෝඩ් මාම්පේ පිළියන්ද කියලා මම ඇදුවේ නිකන් මේ මහරගම බස් එක දිහා බලලා නිකන් නවත් ඕල්රෙඩි ලියුවත් ඕක තමයි ඒසිනි පර්සනල් ඇඩ්‍රස් ලියනට හිතර ඕක විතර පාඩම් කරලා ගියාගත්තම ඕක ලියනවා. කොච්චර ඕක පාඩම් කරාද කියනවනම් දවසක් මගදී යාළුවෙක් හම්බෙලා මගේ ඒ දවස්වල දෙයක් එක වගේ පුතේ ෆෝන් නැති කාලේ යන්නේ. මගේ ඇඩ්‍රස් එක ගෙල්ලුවම ලියුමක් කරනවා මිනිහටත් ඕක දීලා ගියා. මේ ඉඳලා නුවර ගිහපු යාළුවෙක් මිනිහා කලාතුරකින් හමු විදිහට පිළියන්දලට ඇවිල්ලා මොකක් කරේ හදාගන්න හම්බෙලා අයියෝ මචං කාලෙකින් දැක්කේ ඇඩ්‍රස් දිහා ලියුමක්වත් දාන්න කිව්වා.
මං මේක තමයි පාඩම් කරන්න හිටියේ ගෙදර ඇඩ්‍රස් එකට වඩා මේක තමයි මිනිහට දීලා තින්නේ අදටත් දන්නේ මිනිහා ලියුම් කීයක් දැම්මත් දන්නේ මේ ඇඩ්‍රස් එකට බස් එකේ කට්ටිය කියන්නේ සමහරට මාර්ගම් බස් එකේ හරි එතකොට ෆෝමැට් එක පාඩම් කරගන්න මේ වගේ ඇඩ්‍රස් එකක් මොනවාරි පාඩම් කරලා තියාගත්තා ඩියර් කියලා එකක් මතක තියාගත්තා පළවෙනි පැරග්‍රාෆ් එක මේක හොඳට පාඩම් කරලා යනවා ඒක මෙහෙමයි ලෙටර් එකට වඩා මම රෙකමන්ඩ් කරනවා බාර් ග්‍රාෆ් එකට එන එක නමුත් ලෙටර් එකත් ලෑස්ති වෙලා යන්න ලෙටර් එකකුත් ලෑස්ති වෙලා යන්න හරි රයිට් මැද තියෙනවා ටිකක් බලාගෙන ගියාම මැදට මොන හරි ටිකක් ලියලා දානවා ලියන්න බැරි නම් මොන හරි ටිකක් මැදට ඔබලා දානවා බොරු ටිකක් මෙන්න මේ කෑල්ල දාගත්තා ඒක පාඩම් කරලා God bless you එක අත්තලා දානවා කියමුකෝ yours loving friend එක දැම්මා ශීලා මේ පුතා නම් ලියන්නේ yours loving son daughter නම් yours loving daughter හරි ඔන්න ඒක මෙතන දාලා තිනවා මම මේකේ ෆෝමැට් එක මාරු කරන්න ගියේ ෆෝමැට් එක මාරු වෙලා නෑ මගේ අතින් හරි අර තව ක්‍රමයක් තියෙනවා මේ ඇඩ්‍රස් එක මේ පැත්තට එන ඇඩ්‍රස් එක මෙන්න මෙතනට එන එක ඇඩ්‍රස් එක එනවා දකුණු පැත්තට ඒ ක්‍රමයක් තියෙනවා ඉතින් ඒක පරණ ක්‍රමය දැන් ඒක පාවිච්චි වෙන්නේ නැහැ පුතේ ඒක අවශ්‍ය නැහැ පාඩම් කරගන්න මේ ඔක්කොම මම පැත්තට දාලා ලියන්න ඕවා මේ මොන්ටිසෝරි විදියට ආයේ දකුණට කැලලයි වමට කැලලයි නිකන් සෙල්ලම් කරනවා වගේ කොටු අර ඇඳගෙන බට්ටු පයින්නවා වගේ එහෙම කරන්න ඕනේ නැහැ නිකන් කාලේ නාස්ති කරගෙන ඔක්කොම ලෙෆ්ට් සයිඩ් එකට දැන් මම ලේසි ටයිම් සේව් මේක හැදුනෙත් ඒකට තමයි පුතේ ටයිම් එක සේව් කරන්න මේ මාචාර රොදව ගන්න මේ ටයිප් සෙටින් කරන එකේ පාසුවට ඒ ළමයි හදාගත්ත දෙයක් ටයිප් සෙටින් කරන හදාගත්ත එක ඒක ලේසි දිගටම පාවිච්චි වෙනවා දැන් process ලත් පාවිච්චි කරනවා accept කරනවා මම මේ දෙක දාන්න හිටියම දෙපැත්තට කඩලා එක වෙලා නැහැ anyway formal letters රාජකාරී ලිපිය formal letters රාජකාරී ලිපිය senders address දානවා යවන්නාගේ ලිපිනේ date එක දානවා name එහෙම නැත්නම් designation නම හෝ තනතුර දෙකම දානවා නම් දෙකම හරි කමන්නේ දානවා of addressee ලබන්නාගේ මුලින්ම senders යවන්නාගේ ඊළඟට receivers ලබන්නාගේ නම තනතුර ලිපිනය salutation subject එක. ඒ කියන්නේ අපි මේකට දානනේ මොන හරි මාතෘකාවක් ඒක. introduction paragraph එක. හැඳින්වීමේ paragraph එක. ඒකෙත් දැන් සපුදු ගහන්න නැහැ හොඳේ. බැංකුවේ මැනේජර්ට ලෝන් එකක් ගන්න ගියාම සපුදුක කෑවද විව්වද කොහොමද ළඟදී මලක් අත්වෙන්නේ නැහැ කියලා එහෙම දාන්න බෑනේ. හරි. content අඩංගු කරුණු මොනවද content එක මොනවද අඩංගු වෙන්නේ purpose එක මේකේ content දානවා අන්තර්ගතය දාන්න හරි මොකක් ඒකට තියෙනවා purpose අරමුණ දාතක details matter ගැටලු හරි ඊට පස්සේ පැරග්‍රාෆ් කරනවා conclusions solutions දැන් මේ paragraphs කඩන්න වෙලා නැත්නම් ඔක්කොම එකට ලියලා දානවා introduction එක ලියලා ඊටු ටික ඔක්කොම එකට ලියලා දානවා time එක ප්‍රශ්නයකුත් වෙනවා සමහර අයට complementary clause අර අවසන් කරන විදිය yours faithfully yours truly yours sincere precision yours sincerely with sincere thanks ඔය faithfully සහ truly දානවා සාමාන්‍යයෙන් අපි නොදන්නා කෙනෙක්ට බහුතරයක් නොදන්නා කෙනෙක්ට ඔය sincere සහ sincerely වගේ ඒවා දානවා දන්න කෙනෙක්ට ඕක තමයි සාමාන්‍ය ක්‍රමය salutation කියන්නේ කවිතී ආමන්ත්‍රණය ආචාර කිරීම yes designation signature sign එක දානවා නැත්නම් name එක දානවා හරි නැත්නම් දෙකම දාන්න පුළුවන් designation තනතුර යවන කෙනාගේ තනතුර right මොනවාරි ඔය අතර ඉෂුව එකක් આવොත් කියන්න තේරෙන්නේ නැත්නම් આવොත් මෙන්න example letter එකක් මේ paper එකේ 2013 paper එකෙන් ගත්ත question එකක් මට නිකන් හොඳයි කියලා දෙනවා මම ගන්නවා ඒකමයි theory you are the secretary ඔයා තමයි ලේකම් of the village welfare society ගමේ තියෙන welfare සුබ සාධක සංගමයේ a garment factory in your area ඔබගේ area එකේ has තියෙනවා employed රැකියා නියුක්ත කරලා youth තරුණියෝ under 16 දාසර අඩු of age වයසෙන් write a letter ලියන්න ලියුමක් of complaint මේ ගැන complaint එකක් දාලා කමෙන්ට් කරලා to the officer in charge අර OIC කෙටි කරාම OIC කියන්නේ යා තමයි officer in charge of the police station එකේ in your area ඔබගේ ප්‍රදේශයේ requesting ඉල්ලීමක් කරලා him ඔහුගෙන් to take action පියවර ගන්න against විරුද්ධව the authority මේ අධිකාරිය of factory මේ factory එකේ තියෙන අධිකාරිය මේ බලය ආයුධ ලෙස භාවිතා කිරීම ඒක තමයි කියන්නේ
බලය අහිතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් ඒගොල්ලෝ බලය අහිතු ලෙසට වඩා ඊට නම් පුතේ මේ නීතියක් කඩලා තියෙන සම්පූර්ණයෙන්ම අවුරුදු 18 අඩු කෙනෙක්ව රැකියා නියුක්ත කිරීම රටේ නීතිය අනුව වැරද්දක්. 18 වෙනකම් ඕගොල්ලන්ගේ පළවෙනි දේ වෙන්න ඕනේ අධ්‍යාපනය, දෙකත් අධ්‍යාපනය, තුනත් අධ්‍යාපනය. said by Lenin. ඔක ලෙනින් කිව්ව එක මට මතකයි. හරි. ඒක අපේ constitution එකේ තියෙනවා. පදන්නේ අපේ ව්‍යවස්ථාවේ. anyway මේකට include the following පහත් දේවල් දාන්න ඕනේ. Violate children rights. ඔයා ලියන ලියුම OIC ට දාන්න ළමා අයිතිවාසිකම් children rights violate උල්ලංඝනය වෙලා. lack of facilities පහසුකම් නැහැ. low wages අඩුපාඩි ගෙවන්නේ. අඩුපාඩි. working hours from 8 am to 6 pm 8 සිට 6 දක්වා වැඩ ගන්නවා. එක්සෑම් එකක් අස්සේ කතා කරන්න අවශ්‍ය දවස් නැතිව තියෙනවා. මගේ YouTube channel එකේ මම ඉස්සරහට ටිකක් කතා කරන්නම්. දැන් අපිට මේ මානව හිමිකම් කතා කරන රටවල් වල පුතේ වැඩගත් ඉස්ස මිනිසුන්ගෙන් දන්වැල් දාලා ඉබ්බෝ දාලා ගෙට ගහලා කණුවල වැඩ කරන මිනිසුන්ව යහම යන්න බැරි වෙන්න. හරි වොෂ්රූම් යාම තහනම් කරලා සමහරට කාන්තාව වොෂ්රූම් එකක නවත්තන්න යකඩෙන් ඇඳුමක් ට්‍රවුස් එකක් වගේ එකක් අඳලා ඒකට ඉබ්බෙක් දාලා එහෙම තමයි වැඩ කරන්නේ. වැඩ කරන් තියෙන්නේ. ඉංග්‍රීසි වගේ රටවල් මිනිසුන්ගේ වැඩක් නැහැ. මේකට අවශ්‍ය නැහැ. හරි. දැන් මෙතනත් ඇවිල්ලා මේ ළමයිව සේවය නියුතු කරලානේ. ඒක නේ. හරි. ඒ නිසා තමයි මෙතන මේ ලියන් තියෙන ටික මම මේ නිකන් මතක් කරලා කිව්වේ. මේක දැන් අදාළ කරන්න විභාගයට ඕඩ නැහැ. OCC Welfare Society OCC සුබසාධක සංගමය කටකුරුන්දවත්ත මාම්පේ පිළියන්තල දැන් මේක අපේ එකක් හොඳේ ඩේට් එක දැම්මා senders address මේක දැන් සංගමයකින් දිනනවා සංගමයේ address එක. දැන් ඔක මම ගොඩක් අය අහනවා. සංගමයකින් නම් ලියන්න පිටේ සංගමයේ address එකක් තියෙනවා. society එකට address එක අතර. ඒක තමයි එන්න ඕනේ. ගෙදර address දාන්න එපා. හරි. ලබන කෙනාගේ නම තනතුර ස්ථානයේ කියන address එක. dear sir ආමන්ත්‍රණය. ඒ dear sir වල S අකුර capital කරන එක හරියටම දශමයට හරි. එහෙම බැරුණා කියලා ඉතින් මං හිතන්නේ නැහැ ලකුණු කපයි කියලා වගේ චූටි එක චූටි දෙකට සිම්පල් දෙකට නම්. දශමයටම හරිනම් හරි sir කියද්දි capital. මෙයා පිරිමිද ගෑනුත් දන්නේ නැත්තම් බුද්ධි කතරම දැන්. සර් මම සිංහල පේපර් එකක ෆෝමල් ලෙටර් එක ලියන්නේ මේ ෆෝමැට් එක මතක තියන්න කියලා. හොඳයි. මේක සිංහලයකටත් ගන්න පුළුවන් නම් එම ඇත්තටම grade 9 ඉඳලම ඉවලු කරන්න. හොඳයි බුද්ධික. very good. regarding violation of children rights regarding සම්බන්ධයෙන් topic එකක් දාද්දි subject එක දාද්දි regarding කියන පදේ මාර්ගයට පාවිච්චි කරන්න පුළුවන් සම්බන්ධයෙන්. කියන්නේ formal වැදගත්. මේවා වැදගත් පදනේ අර about වලට වඩා ඒක ලස්සනයි. about අවුලක් නැහැ. නමුත් formal වඩා formal වෙනවා regarding සම්බන්ධයෙන්. regarding violation උල්ලංඝනය කිරීම of children's right ළමා අයිතිවාසිකම්. I am the secretary මම තමයි ලේකම්. මුලින්ම දාන කවුද තමයි මේ ලියන්නේ. of welfare society of our village and I am writing ඇයි මේක ලියන්නේ? පළවෙනි පැරග්‍රාෆ් එකට දෙකයි අවශ්‍ය. හරි. ඇත්තටම දැන් බුද්ධික හැම ෆෝමල් ලෙටර් එකම වගේ හැම ෆෝමල් ලෙටර් එකේම මුලින් ලියන කවුද මේ ලියන කෙනා මොකක්ද ලියන අරමුණ කියන එකට කලින් කවුද මේ ලියන කෙනයි මොකක් ගැනද ලියන්නේ කියලා. මොන අරමුණින්ද මේ ලියුම ලියන්නේ කියලා. මේක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් සම්බන්ධයෙන් නම් කොහෙද අපි මේක දැක්කේ කියලා කියනවා. අපි ලියලා තියෙන දැන් මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැකලා නම් ලියන්නේ. හරි. ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැකලා නම් ලියන්නේ. ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැකලා නම් ලියන්නේ අපිට මේක ලියනවා කොහෙදද මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක මොන පත්‍රයේද දැක්කේ කියලා. which appeared in the Sunday Observer newspaper. එහෙම දාන්න පුළුවන් අපිට. නැත්තම් Friday Observer හරි කමන්නේ දානවා. The garment factory RCC has employed රැකියා නියුක්ත කරලා children ළමයි under 16 16 15 who must you to still be තවමත් in school පාසලේ studying for their exams.
තමගේ විභාග සඳහා අධ්‍යයනය කරමින් ඉන්න. It's true එක සත්‍ය that most of these children මේ ළමයිගේ ගොඩක් අයට suffer දුක් විඳිනවා from the poor life conditions අසරණ ජීවිත තත්ත්වයන් ජීවන තත්ත්වයන් and that is why ඒ නිසා තමයි they are already දැන්ටමත් employed රැකියාව නියුක්ත වෙලා ඉන්නේ in the factory ඒක සත්‍යය but the major issue ප්‍රධාන ගැටලුව වන්නේ is that they are employed ඔවුන් රැකියාව නියුක්ත කරලා තිනවා from 8 am to 6 pm almost every day හැම දිනම වගේ almost බොහෝ දුරට every day හැම දිනම ඉන්දිනකම මම මේ වචන කියලා දෙන්නේ වීඩියෝ එක නැවත නැවත බලලා ඔයගලන්ට දෙයක් ඔලුවට ගන්න පුළුවන් ඉන්නේ almost බොහෝ දුරට every day හැමදාම and මේක they are not වෙන්න ඕනේ they are not වෙන්න ඕනේ මේකේ වැරදීම they are not paid well ඔවුන්ට හරියට ගෙවන්නේ නැහැ ඔවුන් නෙමෙයි ගෙවන්නේ ඔවුන්ටනේ they are not paid well for that ඒ සඳහා their wages ඔවුන්ගේ පඩි are so low ඉතාමත් අඩුයි in comparison to සංසන්දනාත්මකව ගත්තොත් an adult worker වැඩිහිටි සේවකයෙක්ට there also තවත් have තිබෙන්නේ lack of facilities අඩු පහසුකම් lack කියන්නේ හිඟකම facilities පහසුකම් වල the food given to them ඔවුන්ට ලබා දෙන ආහාර transport ප්‍රවාහන පහසුකම් and most of බොහොමයක් other facilities අනෙකුත් පහසුකම් are not in ඇත්තේ නැහැ an accepted level පිළිගත හැකි මට්ටමක accepted level we would be obliged අපි ඊටාත්ම කෘතඥ පූර්වකව obliged වෙනවා if you could ඔබට පුළුවන් නම් look into පරීක්ෂා කරන්න this matter මේ කාරණය and take ගන්න immediate ඉක්මන් remedial ඉතින් remedial නමට සිංහලෙන් මතක් වෙන්නේ නැහැ නිකන් ඒකට ප්‍රතිකර්මයක් විදියට actions ක්‍රියාවක් මේ කියන්නේ action එක පියවර against විරුද්ධව this may injustice අයුක්තිය thank you yours faithfully දැම්මා නොදන්න කෙනෙක් faithfully sign එක ලියන කෙනාගේ නම සංගමයාගේ තනතුර මේ තින එකේ format එක ආයි දාලා තව පොඩි ලෙටර් එකක් එක්කම මම පාඩම් කරගන්න තියෙන අවශ්‍යයට ඕව පොඩ්ඩක් එහෙම කරලා ලියන්න පුළුවන් මේ ඒකමයි අර ඇඩ්‍රස් එක මම මේක දකුණට දාන්න තියෙන්නේ ඒක පොඩි මිස් එකක් කළා ඒක අතින් හොඳයි කියලා තියෙනවා පුතේ මොකද මේ ඔය ඇඩ්‍රස් දකුණු මම දාන්න ඕනේ නැහැ මං කිව්වර කලිනුත් කිව්වේ සෙල්ලම් කරනවා නෙමෙයි ඔක්කොම එක පැත්තට දාගන්න කොහම ලකුණු ටික හම්බ වෙනවා එච්චරයි අත්‍යවශ්‍යම ටික මේ පැත්ත just get me remedial පිළියම් හොඳයි එහෙම ගන්න පුළුවන් ප්‍රතිකර්ම පිළියම් very good හොඳයි upcoming character එකක් හොඳයි හොඳට වැඩ කරනවා bar graph දැන් මම මෙන්න මේ මගේ අදහස් ටික දෙන්නම් test 6 එකට පුතේ majority වැඩි අවස්ථාවක් එන්න තියෙන්නේ අපිට 6 වලට note එකක් හෝ notice දෙකකින් එකක් invitation අඩු වෙනවා හැබැයි එන්න පුළුවන් note එකක් notice එකක් හරි invitation එකක් invitation එකක් මම වෙනම දැම්මේ නැත්තේ මම invitations ඕන තරම් කරලා තියෙනවා වැඩි ටාගට් එක තියෙන මේ දෙකෙන් එකක් නිසා. හැබැයි invitation එකක් එන්න පුළුවන්. invitation එකක් දෙකකට එන්න පුළුවන්. නිකම්ම invitation එකක් වෙන්න පුළුවන් letter of invitation වෙන්නත් පුළුවන්. එකක් දාන්න. invitation එකක් එන්නත් පුළුවන් rare එන්න පුළුවන් a letter of invitation. ලියුමක් ලියන් තියෙනවා invite කරලා පොඩි. මතක විදියට 2019 third term paper එකට ආවා එහෙම එකක් all grade 11 නැගි as I remember එතකොට ගොඩක් අය දීලා තිබුණා මොකද්ද cordial invite කියලා දාලා කරලා පහළට අර මම පළවෙනි notice එක තිබුණේ පුතේ ඒ notice එකත් මම හදලා තියෙන්නේ කෙලින්ම නිකන් invitation එකක් වගේ වෙන ටිකක් අර ඒක ටිකක් ඒ format එකට හදලා තියෙන්නේ ඒකයි. ඒතර කෙනෙක්ට ඒකෙන් බලලා ලියන්න පුළුවන් ඒ support එක දීලා තියෙන්නේ. හරි right එහෙම නැතුව තව ඉන්විටේෂන් එකක් කෙනෙක්ට ඕන නම් කියන්න මම ඒකත් එවන්නම් ඉන්විටේෂන් එකකුත් අවශ්‍ය නම් කියන්න මට පොඩ්ඩක් මතක් කරන්න මම හිතුවා ඉන්විටේෂන් එක ඔයගලන්ට ටක් කරලා දාලා දාන්නම් ඒකත් අවශ්‍ය නම් හරි right නැත්නම් මේ ඉවර වෙන කලින් ඉන්විටේෂන් එකක් පුළුවන් වුණොත් මම ඔයගලන්ට දෙන්නම් ඒකත් අවශ්‍ය නම් කියන්න මැසේජ් එකක් දාන්න anyway 6 වලට මේ එකක් එන්නේ ඉතින් මේ ටික පාඩම් කරන් ගියා නම් ලේසියිනේ note එකේ format එක බලන් ගියාට පටන් ගන්න විදිය අවසන් කරන විදිය මැත්තර මොන හරි කරුණු ටිකක් දැම්මා ඒ ගොඩක් කරුණු ඒ topic එකේ මේ ඒ question එකෙම ගන්න පුළුවන් instructions වලින් උපදේශ වලින්ම ගන්න පුළුවන් note එකේ ගොඩක් ඒවා notice එකෙත් එතනින් කොටස් ටිකක් අරන් අර format එකට ඔබන්න තියෙනවා
අවශ්‍ය කරුණු වරන් අර මම දුන්න ෆෝමැට් එක පාඩම් කරන් ඉලා ඔබන්න තියෙන්නේ. ඉන්විටේෂන් එකත් එහෙමමයි. ඉන්විටේෂන් එකක් ෆෝමැට් එකක් දීලා දින ඔයගලන්ට ටියුට් වල. තව මම ෆෝමැට් එකක් දෙන්නම්. මේ පාර අන්තිම මාස ෆීස් පේ කරාම දුන්න ටියුට් වල චූටි ටියුට් එකක් ගහලා ඇති රයිටින්ග්ස් කියලා. ඒකේ තියෙනවා ඔක්කොම වගේව දාලා ගොඩක්. හැම જાතියිම වගේ දෙක තුන දාලා තියෙනවා. හරි. මතක ඇති චූටි අර පොඩි කරලා ගහපු පාඩම් කරන ළඟ තියන් ලේසි වෙන ගහලා තින්න එක. එක්සෑම් එක දවසට රැන්න පුළුවන් ඔය හොරෙන් ඇතුළට ගෙනියන්න එපා. හරි. මං කියන්නේ පාඩම් කරලා යනකම් ඇතුළට එළිය ඉන්නකම් බලා ගන්න දාලා තියෙන එක. හරි. පොඩි රතු පුතා. ඒතර මේ ටික බලා ගන්න. ඊට පස්සේ ටෙස්ට් 8 වලට මම තාම එක් කතා කරේ නැහැ ඉස්සරහට තියෙන්නේ පැරග්‍රාෆ් ගන්න. ඒක පුතේ බහුතරයක් මම ඊයේ කියලා දුන්නා පුතේ පැරග්‍රාෆ් එකක් ලියන්න ඉන්නේ මොනවද? ටෙන්ස් එක අපිට සිම්පල් ප්‍රසන්ට් කියලා. බහුතරයක් පැරග්‍රාෆ් එකක් ලියන්න ඉන්නේ සිම්පල් ප්‍රසන්ට් වලින්. හරි ඇම් මිස්සා වගේ දාන්න වෙනවා සමහරලාට. හරි. ගොඩක් වෙලාට ඕක අවශ්‍ය නැහැ. mostly සම්පූර්ණයෙන් mostly බොහෝ දුරට. right. next එක බලමු. දැන් තමයි test 14. ටෙස් 14 වල මතක තියාගන්න මෙන්න මේ තියරිය. ටෙස් 14 වල මම නම් රෙකමන්ඩ් කරන්නේ බහුතරයක් ලියන්න කියලා. මොකද්ද? බාර් ග්‍රාෆ් එක හෝ පයි chart එක කුමනෝ chart එකක් හරි graph එකක් හරි දෙන එක. chart එකක් එන්න පුළුවන්, graph එකක් එන්න පුළුවන්, table එකක් එන්න පුළුවන්. ඔය මොන හරි මේක. letter එකක් එන්න පුළුවන් ඉතින්. මුලින් දාන්නේ අර ටික ඒක තමයි මම රෙකමන්ඩ් කරන්නේ. ටෙස්ට් 16 වලට ඩිපෙන්ඩ්ස් රඳාපවතින ඕගොල්ලන්ගේ හැකියාව මත. මේ ටික ඉස්සරහට කතා කරනවා මේ යට තියෙනවා බලන්න එපා පොඩ්ඩක් මම කියලා ඉන්න පොයින්ට් එකක් මේ. ටෙස්ට් 16 වලට ඩයලොග් එක આવොත් ඒක ටිකක් ලියන්න පුළුවන් ලූස් ලැන්ග්වේජ් එකක් ඕනින්ද. මේ ලූස් ලැන්ග්වේජ් එකක් ඕකේ නිසා. ෆෝමල් ලියන්නේ නැහනේ. How are you? I am fine thank you. What about you? එහෙම ලියලා පටන් ගන්න පුළුවන් ඕන නම්. හරි. මම අදහසක් විදිහට කියන්නේ එහෙම ඉන්නේ නැහැ. ගොඩක් වෙලාට ඉන්නේ what are you going to do after all එක සමග කෙලින්ම දෙනවා අත්හැරලා කෙලින්ම පොයින්ට් එකක් දෙනවා. අපි ඉතින් කතා කරගෙන යන්න ඕනේ. මම කියන්නේ සරල දේවල් ගන්න පුළුවන් නේ. හරිද? භාෂාව සරල වෙන්න ඕනේ. ග්‍රැමර් වැරදින්න බෑ. වචන සරල වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි එසේ එක එහෙම බෑ. ඒතර සමහර කට්ටිය ස්ටෝරි වලට දක්ෂයි. මම හිතා ස්ටෝරි එකට ගන්නෑ. ඩයලොග් එක නැත්තම් එසේ එක. ඔය දෙක නම් මම කියන්නේ ලෑස් වෙන්න ඕනේ. ඔය තියෙන එක කම්බිනේෂන් එකක්. එහෙම නැත්තම් ස්ටෝරිය ලියන කට්ටියක් ඉන්නවනේ. ස්ටෝරි රාස කට්ටියක්. ඒගොල්ලෝ ස්ටෝරි එක සහ එසේ එක ලෑස් වෙන්න ඕනේ. මේකට තව දාලා ස්පීච් එකක්. ඕනනම් ස්පීච් එක. ආටිකල් එක. මෙන්න ඊළඟ කම්බිනේෂන් එක ස්පීච් එක ආටිකල් එක. ඔය දෙන ඕඩර් එකක් බලන්න. මුලින්ම ඩයලොග් එක පුතේ. ඒක ඇවිල්ලා මිනිසුන්ගේ මත යන්නේ එසේ එකම ලියන්න ඕනේ කියලා. හරි. ටීචර්ස් සමහරට එසේ එක බලාගෙන යන්න කියන හේතුව තමයි පුතේ මේ අවුරුද්දේ ඔයගොල්ලෝ ඩයලොග් එකක් මේකේ ලිතාගෙන කියලා ඩයලොග් එක ආවේ නැත්තම්. හරි. මේ තියෙන ඔප්ෂන් 1 possibility එක ලෑස් වෙන්න ඕනේ. මෙතන තියෙන ඔප්ෂන් 2 possibility එක ලෑස් වෙන්න ඕනේ. ස්ටෝරි ලෑස් වුණා එසේ එකක් ස්පීච් එකක් ආටිකල් එකක් බලන්න. මොකද මේවා එක වගේ ලියන්න පුළුවන්. එසේ එකේ පොඩ්ඩක් ලූස් ලිව්වම ලැන්ග්වේජ් එක ස්පීච් ඕ ආටිකල්. ආටිකල් පොඩ්ඩක් කතා බහට උරු කරනවා. by the way, anyway, on the other hand. ඒ වගේ වැඩිපුර දාන්න පුළුවන්. පටන් ගද්දිත් වචන 20ක් විතර යනවනේ. නේද? My dear friends and my dear teachers, my dear principal, I am here to speak about නැත්නම් I am going to talk on මොන හරි එකක් දාලා අවසන් කරද්දි thank you very much for giving your kind attention. හරි. ඒකේ අවසන් කරන ටිකයි ඔක්කොම වචන 25ක් 30ක් යනවාම තමයි. ඒතර essay එකේ 30ක් විතර ඒවට ගියාම තව 170 170 ලියන් තියෙනවා ස්පීච් එකේ. හරි. ආටිකල් එකේ ලූස් ලැන්ග්වේජ් එකක් තියෙනවා. ලේසි. ඩයලොග් ගොඩක්ම ලූස් ලැන්ග්වේජ් එකක්. ලූස් ලැන්ග්වේජ් කියන්නේ වැරදි ලියනවා නේ පුතේ. සරලව ලියන්න පුළුවන් කියන එක. ලේසියෙන් ලියන්න පුළුවන්. essay එක පොඩ්ඩක් ෆෝමල් වෙන්න ඕනේ. වැදගත් වෙන්න ඕනේ. තර්කානුකූලව ලියන්න ඕනේ. මේ තමයි පුතේ ඔප්ෂන්ස් ටික. මම මෙතන ෆස්ට් ඔප්ෂන් එක දෙන්නේ මතක තියාගන්න chart එකක් graph එකක් table එකක් ලියන්න. හරි.
ඒක බැරිම තැනක ඒක නැතිම නම් ඒක තියෙනවමයි ඒක අකමැතිම කෙනෙක්ට තමයි මම දෙන ඔප්ෂන් 2 මොකද්ද ලෙටර් එක ලියන්න. මේකෙත් එම ඩයලොග් එක ලියන්න කැමති නම් ඩයලොග් එක ලියන්න. එහෙම අකමැති නම් ස්ටෝරි එක නම් ස්ටෝරි එක ලියන්න. ඒත් අකමැති කෙනෙක්ට එස් එක මෙහෙමයි. අනිවාර්යෙන් මේවා ටික ලෑස්ති වෙලා යන්න. ඩයලොග් ගාස කටි ත්‍රුටි කරලා ලෑස්ති වෙන්න. ස්ටෝරි ගාස කටි ත්‍රුටි කරලා ලෑස්ති වෙන්න. මොකද නිකන් හරි Tamanට ඩයලොග් එකයි ස්ටෝරි එකයි දෙකෙන් එකක් තියෙනවා. දෙකෙන් එකක් අන්තු ආ ෆෝක් ටේල් උත් වෙනවනේ. ස්ටෝරි එක එකම ඊළඟ ඔප්ෂන් එක ෆෝක් ටේල් ඉන්න පුළුවන්. ජන කතාවක්. අන්තිම එකෙන් ඔය සමහර කට්ටිය ලෑස්තිලන් ෆෝක් ටේල් ජන කතා. ටේල් ජන කතාවක්. ෆෝක් ස්ටෝරි ගැන පුළුවන් ජන කතාවක්. හරි. මේ ඔප්ෂන් තුනෙන් එකට ලෑස්ති වෙන්න. මම මේක දැන් ගෲප් වලට දාන්නම්. මේකට කම්බිනේෂන්ස් එන්න පුළුවන් අවස්ථා. හැබැයි මම කියන්නේ ඕන්ලාක essay එකක් ලියන්න ලෑස්ති වෙලා යන්න. essay එක ලියන්න පුළුවන් කෙනාට ආටිකල් එක ලියන්නත් පුළුවන් අනිවාර්යෙන්ම. එයාට අනිවාර්යෙන්ම මොනවත් පුළුවන් ඉන්නේ. එයාට ස්පීච් එක හදා ගන්නත් පුළුවන්. හරි. ඩයලොග් එක ලෑස්ති වෙනවා නම් ඩයලොග් එක ලෑස්ති කරලා ලේසි. ඩයලොග් එක ආවේ නැත්තම් කියලා අරකට ලෑස්ති වෙලා යන්න කියලා මම කියන්නේ. මගේ තර්කයෙන් තැන. මොකද මට දැන් ඊයේ පුතෙක් කතා කරන ගමන් කිව්වා එයා ආස ස්ටෝරි එකට. එතන ස්ටෝරි එක තමයි ලෑස්ති වෙන්න කියලා. ඒක මම කිව්වා එතකොට ස්ටෝරි ආවේ නැත්තම්. එහෙම ප්‍රශ්නයක් ප්‍රැක්ටිකලි තියෙනවා. මම ඒකෙන්ද මම මෙච්චර කියලා මට කිව්වද මම ඒක කිව්වේ හරි. මම ඒතර අවදිස්සම කියන ඔය වගේට වරද්ද ගන්න එපා. එහෙමම ලෑස්ති වෙන්න නෙමෙයි. ඔප්ෂන් ටික ඔක්කොම බලන්න ලෑස්ති වෙලා යන්න. එන දෙයට ලෑස්ති වෙන්න බෑ. මොකෝ ස්ටෝරියක් ආවේ නැත්තම් ඩයලොග් එක ආවොත් එහෙම අපි ලෑස්ති නෑ කියලා නිකන් එන්න බෑනේ. එහෙම බෑ මොට්ටු නෑ මම ලෑස්ති ටික මට අවිල්ල නෑ. මම යනවා ගෙදර කියලා එන්න බෑ පුතේ. ලියන්න එපා. හරි. බාර් ග්‍රාෆ් එකක් කොහොමද අපි ලියන්නේ? ඉතින් මේ ෆෝමැට් එක පාඩම් කරගන්න. මේ ෆෝමැට් එක පාඩම් කරලා යන්න. මේකට ඒ එතනදී මේක පාඩම් කරන් ගිහිල්ලා මම සිස්ටම් කියලා දෙන්න. තමට අවශ්‍ය කරුණු ඔබලා දාන්න. The above bar graph shows, depicts, reveals මේව එකක් දානවා. What programs මොන programs දැන් බලන්න මේකේ තියෙනවා what programs the students of your grade like to watch කියලා. මේ bar graph එක show කරන්නේ. ඒකම ගන්නවා මෙතන show අයින් කරලා depicts දාලා. මේ the following bar graph කියනකොට තමයි පුතේ බලන්න the following bar graph කියනක තමයි අකුෂාන් මේ කියලා දෙන ගමයි බයින් පා. හරි. bar graph ටික කොහොම කියලා දෙන ගමයි. the following bar graph කියලා තියෙන පටන් ගන්න එක. ඕකම වෙනස් කර දෙයි the above ඉහත. bar graph shows වෙනට දානවා depicts, reveals. අර ටිකම ලියන් තියෙන්නේ. ඒකම ලියන් තියෙන්නේ බලන්න. ඒකම ලියනවා මෙතන පොඩ්ඩක් වෙනස් කරලා. what programs the students of my දැන් අර your කියන්නේ ඔබේනේ. දැන් අපි ලියද්දි myනේ grade like to watch on TV. ඊට පස්සේ පුතේ මේක bar graph එකක් නම් axis දෙකක් තියෙනවා. vertical කියන උඩ අතර තියෙන එක. vertical axis shows කියලා මොකද්ද? vertical axis shows the numbers and the horizontal axis මේ අතර තියෙන එක. මේ අතර තියෙන එක shows the programs. the programs are කියලා දැන් මෙතන programs in the programs උතන ඉන්න පුළුවන් මොනවා හරි food නම් food ඒ list එක ලියනවා. අන්තිමට කලින් end එක දාලා. ඊට පස්සේ මේ ලේසි මේ ක්‍රමය 45 students out of 50 50න් 45 45 students out of 50 total එක 50 එකෙන් 45ම like to watch sports program. It is the highest number. මේක ලේසි මේක පාඩම් කරන්න. percentage ගන්න 40 students like to watch sports program. It is the highest number. The least number of students like to watch documentary programs. මේ ටික පාඩම් කරන් යනවා. එතනට එන එක මේකට ඔබනවා. documentary නෙමෙයි නම් තියෙන්නේ food වර්ග නම් මෙතනට string hoppers biscuits එහෙම. ඒතර වෙනවා දාන 45 students like to eat hoppers. නැත්නම් string hoppers එන එක. The least number of students like to eat කියලා එන එක එතනට. It is 5 out of 50. නැත්නම් it is 5 කියලා විතරක් දාන්න පුළුවන්. More students like to watch films and it is 30 students. More කියන්නේ දෙකට වැඩි කියලා. හරි. Lower කියන්නේ අඩුම එකට උඩ එක. Lower number of students. හරි. එහෙනම් මතක තියාගන්න මේ ඕඩර් එක වැඩිම එක දානවා the most the කියන එක පස්සේ හොයාගමු most.
දෙකට වැඩි එක දානවා more. හරි. ඊළඟට many හරි much හරි some හරි එනවා. lower අඩුම එකට least. මේ තමයි වචන එන පිළිවෙල. වැඩි මේක දෙකට වැඩි ඊට පස්සේ ඒවා හරි lower අන්තිම එකට කලින් එක අන්තිම එක. තව වෙනස් වෙනස් ඒවා ලියන්න තිබුණොත් තව ගොඩක් තිබුණොත් අපි මෙතන වචන ටිකක් ඔබා ගන්න ඕනි ගානට few කියන ඒවා දාලා මේවා දාලා මේකත් මම දානවා. මේක දාන්න ඔයගලන්ට මේ everyone select කරලා chat එකට ඒක ලියා ගන්න ඕන නම් ඊට සමාන ඒවා ලියනවා. They are equal. It is 10 in number. The lower now it is lower than watching films. දැන් අර කම්පෙයාර් කරනවා. වචන තාම ඇවිල්ලා නැහැ නේ ඔක්කොම දැන් කම්පෙයාර් කරනවා. යට තියෙන ඔක්කොම බය වෙන්න එපා. තියෙන විදිය. හරි? කම්පෙයාර් කරනවා. සංසන්දනය කරනවා. මේ it is lower than එක අඩුයි watching films. Number of students watching sports program is higher than watching films. වැඩි එක මේ පැත්තට higher than වචන දැම්මම වැඩි එක මේ පැත්තට අඩු එක දකුණු පැත්තට. වැඩි එක මේ පැත්තට අඩු එක මේ පැත්තට. This bar graph shows that most students like to watch fun programs like ඊට පස්සේ අපි අපිට පේන දේ දානවා. වැඩිපුර ෆන් ඒවට කැමති. හරි talent shows වලට, musical ඒවට, films වලට, sports වලට දැන් වඩා educational programs like documentary. අවසාන සංසන්දනයක් එතනත් කරනවා. analyze එකක් කරනවා. වචන ගාන 100ට ගන්නත් ඕනි. මේකේ quality හදන්නත් ඕනි. මේ දෙක මේකෙන් වෙනවා. මේවා පාඩම් කරන් යන්න තියෙනවා පුතේ ඉතින්. මේවා පාඩම් කරන් යන්න වෙනවා. මොකද පාඩම් කරන්න දෝර මේක කොට දාගන්න ක්‍රමයක් නැහැ. කරන් ගිහිල්ලා මේකට ඒ අවශ්‍ය කරුණු ටික එතනින් දාලා ලියන්න අපිට හම්බෙන එකේ තියෙන. හරි. මේ තියෙන ෆෝමැට් එක. මේ ෆෝමැට් එක බලන්නකෝ. වැඩි මේවා the most නම් අපිට අර වචන ටිකක් දීලා තියෙනවනේ පුතේ ප්‍රශ්නයට. එතන තියෙන the most නම් අපි දානවා the most. The highest නම් the highest. The maximum නම් the maximum number of. හරි? නැත්තම් the most නැත්නම් most students the highest නැත්නම් highest student like to watch මොකක්ද දානවා. like to watch නම් මෙතන තියෙන watch. නැත්නම් like to eat නම් දානවා like to eat කියලා જાතිය. හරි? spend time on කියලා spend time on මොකක් හරි මෙතනට අවශ්‍ය දේ දාලා දානවා. පටන් ගන්න ඔහොම. මේ ඇලගිරෙන් කියන්නේ මේවා එකක් දානවා කියලා. ඔක්කොම දාන්නේ නැහැ. එතන තියෙන එක අපිට ප්‍රශ්න යටින් දීලා තියෙන වචන ටික. more students දෙවෙනි එක ලියන්නේ. higher number of students දෙවෙනි එක ලියන්න පුළුවන්. තුන්වෙනි එක ලියනවා much many higher කියන ඒවාද high කියලා දාලා. ඊට පස්සේ එක ලියන හැටි. අන්තිම එකට කලින් අන්තිම එක ලියන හැටි. අඩුම එක ලියන හැටි. වැඩිම එක අඩුම එක ඊළඟට දෙකට අඩු එක දෙකට වැඩි එක මැද ඒවා. මේ ටික පාඩම් කරා යන්න. උඩ ටිකට වඩා වටින්නේ මේ ටික. ටියුට් එක තියෙනවා නම් මේක හොයාගෙන මෙන්න මෙතන highlight කරගන්න පුතේ. මේ ටික highlight කරගන්න. මේක අත්‍යවශ්‍යයි. මෙන්න මේක පාඩම් කරන් ගියා. ඊළඟ මේකට අදාළ කරුණු ටික එබුව එච්චරයි. අර ආරම්භක ටික ලියලා දැම්මා. this bar graph නැත්නම් pie chart shows කියලා දැම්මා. ඒ මුල් එක ලිව්වා. ලියලා ඊට පස්සේ මෙහෙම තමයි ලියන්නේ. සාමාන්‍යයෙන් අපිට පුතේ බාස් දෙන්නේ 5යිනේ 1 2 3 4 5 6 මෙතන තියෙනවා. එතකොට මේක එකක් අයින් කරන්න තියෙනවා. මේ යට ඒවා එකක්වත් අයින් වෙන්නේ නැහැ මැද දෙකෙන් එකක්. ගොඩක් ලාට විතර මෙයාවත් FU එක තමයි අයින් කරන්න තියෙන්නේ. මේ ටියුට් එක තියෙනවා පුතේ 2020 ආය ගාව. ඕගොල්ලෝ මේක පාඩම් කරගන්න. නැත්නම් ක්ලාස් එකේ කොපිස් තියෙනවා ඊළඟ අරගෙන යන්න. ප්‍රශ්නයක් නෑ මට. නැත්නම් කියන මම මේක ඉමේජ් එකට කන්වර්ට් කරලා ඉවන්නම්. හරි. 2021 අය සහ 2022 කට්ටිය බොරුවට නිකන් මේවා print out දාගන්න සල්ලි ඉදන් ගන්න එපා පුතේ. ඔයගලන්ට free මම print කරලා දෙනවා. ඔයගලන්ගේ සල්ලි නිකන් ඉදන් කරගන්න ඕනේ නැහැ බොරුවට. මම කොහොමද දෙනවනේ. හරි. ඒකමයි කොහොමද අනිවාර්ය වෙන්න දෙන්නේ බයින්න එපා. හරි. anyway. මේ ටික තමයි පුතේ challenge එක තියෙන තැන. මේ ටික පාඩම් නම් පටන් ගන්න විදිහ ටික ඔක්කොම යට දාලා තියෙනවා. වැඩි හරි. ඊළඟට පාඩම් කරන්න ඕනේ මෙන්න මේක. මෙන්න මේකත් අවශ්‍ය. මේ තියෙන්නේ සංසන්දනය කරන හැටි දෙකම. ඔච්චරයි පාඩම් කරන්න තියෙන්නේ මේකේ. මෙන්න මේක පාඩම් නම් මොකවත් ලියන්න පුළුවන්. letters වලට වඩා වාසි තියෙන එකයි. මෙන්න මේ ටියුට් එක තියෙනවා නම් මෙන්න මේ කැලි ටිකයි මෙන්න මේ ටිකයි පාඩම් කරලා යන්න එච්චරයි පුතේ. මේ ටිකයි ආරම්භ කරන විදිය.
වැඩිම එක මේ විදිහට ලියනවා. මේ මුල් ටික මේ තුනෙන් එකක් දානවා. දාලා මෙතනට තියෙන જાතිය දානවා. එතන තියෙන්නේ like to eat නා like to eat food items කියලා දානවා. noodles නම් noodles කියලා දානවා. මේ ටික දාලා. ඊට වැඩි එක මෙතනට දාලා ලියනවා. more students like to watch musical programs than news pro. අඩු එක මේ පැත්තට. දැන් කෑමන්න more students like to eat noodles than වටලප්පන්. ඊට පස්සේ දානවා the difference between them is කියලා වෙනස එක දානවා. it is 25 නැත්තම් it is 25 number. මේවා එකක් දාලා ලියනවා. ඊට පස්සේ සංසන්දනය කරන්න කොහොමද අඩු එකක්. less students අඩු ළමයි සංඛ්‍යාවක් like to watch. මෙතන දැන් කෑම නම් less students like to eat noodles than වටලප්පන්. වැඩි එක මේ පැත්තට. මේ දෙකෙන් එකක් ලියනවා. එක්ක මේ පේලිය එක්ක මේ පේලිය. percentage එකක් නම් එහෙම දානවා number එකක් නම් මේව මේ විදිහට ලියනවා. the difference සාමාන්‍යයෙන් මේක දානවා වඩා හොඳයි මේ difference කතාව. වචන ගන්න වැඩි වෙනවනේ. දැන් සමහරු තමන්ගේ ෆෝමැට් වල ලියන කට්ටිය ඉනවා. මම මෙයාට මොකක් කර කරගන්න පාඩම් කන් දෙන්නේ නැහැ කියලා යනවා. ඉදිච්ච ඒවා ටිකක් දාලා ලියලා එනවා. ඒ එහෙම ලකුණු හම්බෙන්නේ නැහැ. එහෙම ලකුණු දෙන්නේ නැහැ පුතේ. ඕගොල්ලෝ පුතේ සමහරලාට මම ගොඩක් අය පේපර් බලුවම ලියනවා. Rowan grammar format. Please give more attention on grammar. Rowan format. තමන්ට ඉදිච්ච එකක් ලියලා අවිල්ල ලකුණු ටික දෙයි කියලා බලන් ඉන්නවා. ඉතින් එහෙමනම් පුතේ ළමයිට පේපර් දෙන්න ඕනේ නැහැ නේ. ළමයි දන්නවනේ දැන් මොන හරි ක්‍රමයක් කරලා අලුත් දෙයක් වාගේලා ලියනවා. ඉතින් මොකටද පේපර් දෙන්නේ? ළමයි සමහරව ඉන්වෙන්ට් කරනවා අලුත්ම දේවල්. ලෝකේ නැති ග්‍රැමර් හදලා තමන්ට ඉදිච්චට ලියලා නිදාසේ ගෙදර එනවා මම ලිව්වා. ලකුණු දුන්නේ නැත්තම් මගේ නෙමෙයි වැරද්ද කාගේද වැරද්ද ටීචර් කෙනෙකුට ටීචර් ලකුණු දීලා නැහැ. මම ලියලා තියෙන්නේ. ඔක ලොකුම චෝදනාවක් ලංකාවේ තියෙනවා. මම ලිව්වා. ටීචර් ලකුණු දීලා නැහැ. ඒව වෙන දැන් තියෙනවා. යම් පර්සනල් ප්‍රශ්න මත. හරි සමහරට බය කරන ලකුණු කපන යන්නේ. ඒක වෙනම දෙයක්. මම මේ කියන්නේ පොදුවේ දකින වැරද්දක් මම ළමයි පාඩම් නොකර ගිහිල්ලා තමන්ට ඉදිච්ච ඒවා ලියලා මොන බලන්න වර්ධින තැන. ඇවිල්ලා කියනවා මම ලිව්වානේ මම තියෙන ලිව්වානේ ලකුණු දීලා නැහැ. ඉතින් ඇති වෙන්න මොන හරි ලියලා ඉන්නේ නැති. තමන්ට තියෙන ලිවර් වලට නෑ ගුරුවරට තියෙන්නේ. තියලා තියෙන ඕන බලාපොරොත්තු දේවල් නෙමෙයි. තමන්ට ඉදිච්ච ඒවා. උතේ එහෙම මේ නව නිෂ්පාදන කරන්න නව නිර්මාණ කරන්න තමන්ට පුළුවන් තව කල් තියෙන කැම්පස් කියලා ඩිග්‍රී එකක් දාලා ඇවිල්ලා අලුත් දෙයක් ඉදිරිපත් කරන්න. ඕලෙවලෙදිම අලුත් දෙයක් ඉදිරිපත් කරන්න යන්න එපා පුතේ. දැන්ට ඕලෙවල් තියෙන දේ පාවිච්චි කරනවා අපි. හරි. මෙන්න මේ කොටස තමයි තමන්ට මේන් ටාගට් එක වෙන්නේ පාඩම් කරන්න. හරි. මුලින්ම මේ ටික දාලා ලියනවා අපි. අර මුල් පැරග්‍රාෆ් එක එන්න ඕනේ. මුල් කෑල්ල ෂෝස් කතාව ඒ ටික මොකක්ද කියන එක. ඊට පස්සේ ටික ලියන්නේ මේ ක්‍රමයට. ඊට පස්සේ සංසන්දනය කරන්නේ වැඩි එක මේ පැත්තට දාලා අඩු එක මෙහෙට දාලා ලියන්න පුළුවන්. මෙන්න මේ තැන් ටික හයිලයිට් කරලා මෙන්න මේ ටික මාරු වෙනවා. හරි. ඒකේ මේ පේලි දෙකෙන් එකක් ලියන්න පුළුවන්. මේක හෝ මේක තුනෙන් එකක්. හරි. අඩු ඒවා සංසන්දනය කරන්නේ අඩු එක මේ පැත්තට දාලා වැඩි එක මේ පැත්තට දානවා. බාර් ග්‍රාෆ් එකක් තමයි උඩ තිබුණේ නේද බාර් ග්‍රාෆ් නේද අපි. ඔව් මෙතන තව එකක් දාලා තියෙනවා. රයිට්. පයි chart එකක් ආව මොකද වෙනස? පොඩි වෙනසයි පුතේ පටන් ගන්න විදිහ විතරයි. අර ටික එහෙමම ගන්නවා. මේ ටික තමයි කෝකෙත් කෝ එක. මේ ටික ආයෙ එතනින් වෙනස් වෙන්නේ නැහැ. අර පටන් ගන්න කැලේ විතරයි වෙනස් වෙන්නේ. මේ ටික එකයි කෝක ලිව්වත්. පයි chart ලිව්වත්, බාර් ග්‍රාෆ් ලිව්වත්, ලයින් ග්‍රාෆ් ලිව්වත්, ටේබල් ලිව්වත්, නිකම්ම chart එක කියලා ලිව්වත් මැද ටික මෙච්චරයි. පටන් ගන්න විදිය වෙනස් වෙන්න ඕනේ. අඩු ගන්න පයි chart එක වෙනස. the above pie chart අර ටික පළවෙනි එකත් එහෙමම ලියතගෙන ඒකත් එහෙමම ලියන්න බලන්න. ඊට පස්සේ එක කෑල්ලක් වෙනස් වෙනවා. මොකද්ද? මේකේ ඇක්සිස් නැහැ. මේකේ answer නැහැ නේ අර. මොකද්ද වල කියන්නේ පුතේ answer නේද? වල මට මතක නැහැ. ඇක්සිස් වල මොකක්ද සිංහලෙන් කියන්නේ? උඩට යටට තියෙන දෙපැත්තට මෙහෙම y axis එකයි x එකයි බදලම ටක් ගාලා දානවට අක්ෂ අන්න හරි අක්ෂ. yes. හරි. y අක්ෂය එහෙම එකක් නෑනේ වටපස්ථාරයක. මේ pie chart කියන රවුම් ඒවානේ. හරි. එතකොට තියෙන sections. It has 5 sections. And they are ගිලයි list එක ලියනවා. That's all. ඉතුරු ටික එකම තමයි ලියන්න තියෙන්නේ. දැන් තේරෙනවද පුතේ? pie chart bar graph ඒවා ලෑස්තිදී මොකාවල් අපිට එක ක්‍රමයකට ලියන්න පුළුවන්. එක වාක්‍යයක් විතරයි වෙනස් වෙන්නේ තියෙන්නේ. මොකක්ද ඒ? pie chart එක නම් sections තියෙන්නේ. ඒකෙත් ඔය චුට්ට මුල් ටික විතරයිනේ. bar graph එකක් නම් y සහ x axis දෙකක් තියෙනවා. ඒ කැලේ ඉතුරු ටික ඔක්කොම එකට ලියන්න පුළුවන්. එක විදියයි. හැබැයි ෆෝම් ලෙටර්ස් එහෙම නෙමෙයිනේ ෆෝමල්ද බලන්න ඕනි ඉන්ෆෝමල්ද බලන්න ඕනි. ෆෝමල් නම් තෑන්ක් කරන්න ලියන එකක්ද ඇපොලොජයිස් සමාවයි දෙන්න ලියන එකක්ද යමක් ලබා දෙන කියලා රික්වෙස්ට් කරලා ලියනවද මොන හරි දෙයක් ඇදලා කම්ප්ලේන් එකක්ද ඒ ඔක්කොම බලන්න ඕනි. මේවා එහෙම නැහැ. පයි chart ආවත් බාර් ග්‍රාෆ් ආවත් මොකාවත්
මේ එක වාක්‍යයක් විතරයි එක සෙන්ටෙන්ස් එකක් විතරයි වෙනස් කරන්න තියෙන්නේ. එක සෙන්ටෙන්ස් එකක් වෙනස් කරන්න තියෙන්නේ. හරි? ඊටු ටික ඔක්කොම එකයි. එක සෙන්ටෙන්ස් එකක් වෙනස් කරන්න තියෙන්නේ. ඊටු ටික ඔක්කොම එකයි. හරි? right. පැහැදිලිද? මේ සෙන්ටෙන්ස් එක ඇර ඊටු කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඒකෙත් මුල් කැල. මෙතන තියෙන්නේ මොකද්ද? බාර් ග්‍රාෆ් එක ගන්න. the x axis shows කියලා මොනවද එකෙන් පෙන්නන්නේ? the y axis shows කියලා එකෙන් මොනවද වෙන්නේ? ඊට පස්සේ මේ ටික එකත් එකයි. වටපස්තාරය යන pie chart නම් it has 5 sections කියලා මේ ටික ලියන්නේ. ඊටු ටික එකම දේ ලියන්නේ. pie chart එකක් තියෙනවා. මෙන්න තියෙනවා Venn diagram එකක්. Venn diagram එකෙත් එකම වෙනස පටන් ගන්න එක විතරයි. නමුත් මගේ ආන්සර්කුත් දාලා තියෙන්නේ. මේකත් පාඩම් කරන් යන්න. එතනින් පස්සේ ටික ඔක්කොම එකයි. The Venn diagram given here shows the different games played by 30 කියලා දාලා තියෙන ඔක්කොම ටික මේ පාඩම් කරන් යන්න තියෙන්නේ. ආරම්භය විතරයි මොකාවත් වෙනස් වෙන්නේ. මේ chart එක ආවත් මොකාවත් පටන් ගන්න කැලේ පොඩි වෙනස් විතරයි. ඊටු ටිකක් විතර ලියනවා. පටන් ගන්න කැලේ විතරයි වෙනස් වෙන්නේ. line graph තියලා තියෙනවා. ඔක්කොම ටික ಜಾති මේකෙන් දාලා තියෙනවා. විභාගයට එන්න පුළුවන් ඔක්කොම ಜಾති දාලා තියෙනවා. පැහැදිලිද? විභාගයකට එන්න පුළුවන් පුතේ හැම වර්ගයක්ම කවර් කරාම 14 වල letters උත් ඇතුළත්ව. තව ඉතින් එහාට මම හිතන්නේ නැහැ කාටවත් බලන්න දෙයක් තියෙනවා කියලා තමන් පාඩම් කරනවා නම් මම මේන් ටාගට් කරනවා මෙන්න මේ කැලේ පාඩම් කරගන්න තියෙනවා. මේක හොයාගත්තද දැන් ටියුට් එක තියෙන කට්ටිය? මේක හොයාගත්තද මේ ටියුට් එකේ මෙන්න මේ තැන? එතන පාඩම් කරගන්න. ඔය හැම ප්‍රශ්නකම තියෙන මුල් ටික බලාගෙන යන පළවෙනි පැරග්‍රාෆ් එක හදන හැටි. ඒකෙත් එක වචනයක වෙනසක් තියෙන එක අල්ලලා යන්න. හරි? ඒක මට හිතෙනවා මේ මෙතන එකක් දාලා තිබ්බනම් මරු කියලා මට මගේ එක පොඩි මිස් එකක්. ඒක 2021 එකට හදලා දෙන්න. ඕගලන්ට තියෙනවා මේක දීලා. ඒකත් මෙතනටම ගෙනාවනම් බාර් ග්‍රාෆ් ලයින් එකයි පයි chart ලයින් එකයි පළවෙනි පැරග්‍රාෆ් විතර මෙතන දාලා මැද්ද මෙහෙම දැම්මනම් එකපාර තවත් මේක ලේසි වෙනවා. තව පොඩක් කියන්නේ කම්මැලිකම වැඩි කරන වැඩ මේවා. පොඩ්ඩක් එතනට පිටුව පෙරලා පාඩම් කරන එක අඩු කරන්න කරනකම කමක් නැහැ කියලා හිතෙනවා මට හිමත් කරන් තිබ්බා කියලා. හරි. anyway දැනුත් පුළුවන් ඔය හැම එකෙන් පළවෙනි පැරග්‍රාෆ් විතරක් බලන් යනවා. එච්චරයි. පළවෙනි ටික විතරක් බලලා යනවා. මෙතනින් මේ ටික පාඩම් කරගන්නවා. හරිද ළමයි? 8 එකට එමු. මේ සාමාන්‍ය පුතේ 2019 ආපු එක. සාමාන්‍ය මේ අනිවාර්යෙන්ම ආපු එකනේ. The place where I live. මම ජීවත් වෙන තැන. හරි. දැන් ඔක වෙන්න පුළුවන් the place I like to live කියලා. How I spend my free time. කොහොමද මගේ විවේක කාලය මම ගත කරන්නේ? ඕක වෙන්න පුළුවන් how I spend my leisure time. My hobbies කියලා එන්න පුළුවන්. Yes බුද්ධිකව හරියටම හරි. So now I understand what is the situation is why our pie chart and bar graph always have low marks because we don't read it. Yes පුතේ. ඕගොල්ලෝ ඒ වෙලාවට හිතලා ලියන්න යනවා. ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ෆෝමැට් වල ලියන්න යනවා. ඕගොල්ලන්ගේ ෆෝමැට් වල නෑ පුතේ. ඕගොල්ලන්ගේ ෆෝමැට් බලන්න නෙමෙයි ගුරු වෙන්නේ. ගුරු වෙන්නේ දැන් ඉංග්‍රීසි වල තියෙන ෆෝමැට් එක ඕගොල්ලෝ පාවිච්චි කරනවද බලන්න. ඕගොල්ලෝ අලුත් දෙයක් ඉංග්‍රීසි වල ඇතුළත් කරන්න ඕන නම් මම කියන්නේ ඒකයි පාඩම් කරන්න විභාග ලියන්න දිනු වෙන්න කැම්පස් යන ඩිග්‍රිය දාන්න දීලා අඩුපාඩුවක් හොයාගෙන කියන්නේ මේ ඉංග්‍රීසි වල මෙතන වැරද්දක් තියෙනවා මේ විදිහට ලියන්න දෙන්න ඕනි. මේක වැරදි කියලා. ළමයි තමන්ගේ අලුත් සොයා ගැනීම දාලා ලියන්න යනවා අලුත් ක්‍රම වලින්. ඒක දැන්ට ඉංග්‍රීසි වලට වඩා වැරදි පුතේ. The place where I live වලට කෙනෙක් ලියුවොත් the place where me live කියලා එයා හිතනවා හරි කියලා. ඔව් පුතේ get me මේ අවුරුද්දේ කොවිඩ් ගැන ඉන්න පුළුවන්ද කියන එක හරි පුතේ. කොවිඩ් මම කියලා තියෙන එක මම මේ ක්ලාස් එකෙත් කතා කරා 2020 ළමයින්ට කොවිඩ් කියන නමින් නොවෙන්න පුළුවන්. කොවිඩ් කියන නමින් නොවෙන්න පුළුවන්. ඒකෙන් වෙන්නත් පුළුවන්. එපිඩෙමික් කියලා ඉන්න පුළුවන්. පැන්ඩමික් කියලා ඉන්න පුළුවන්. ග්ලෝබල් ඩිසාස්ටර්ස් කියලා ඉන්න පුළුවන්. සාමාන්‍ය කොවිඩ්ම කියන නමින් එන එකක් නෑ get me. මොකද එතකොට ඒක ටිකක් අර ඒක මේ ඩිස්ක්‍රිමිනේට් වෙනවනේ. ඩිස්ක්‍රිමිනේට් අර පෞද්ගලිකත්වයට බලපානවා ඩිස්ක්‍රිමිනේට් එක කියලා කියන්නේ ඒක කෙනෙක්ට එහෙම සිටුේෂන් එකකට බලපානවනේ. එහෙම කරන්න බෑ. අතට ග්ලෝබල් ඩිසාස්ටර්ස් වලට කොහොමද මුහුණ දෙන්නේ කියලා. ග්ලෝබල් පැන්ඩමික් වලට ඉපිඩෙමික් වලට කොහොමද මුහුණ දෙන්නේ කියලා. හරි. එහෙම ඉන්න පුළුවන්. මම ඒක දීලා තියෙන 2020 ගේ ගිය සතියේ ක්ලාස් එකේදී කතා කරා අපි. මතකද ළමයි? මේ වගේ සෙට් ඔෆික්ස් වලට ලෑස්ති වෙන්න කියලා. හරි. yes guidelines අනිවාර්යයෙන්ම දෙනවා අපිට බුද්ධික. ඒ guidelines අනුව ලියන්න. හරි. මම 2020 වන්න අයට 2020 අයට පොරොන්දු වෙලා තියෙන මේ වගේ SS ටිකක් group එකට දානවා කියලා. ඒක මම මේ දවස් දැන් අදින් මේ program එක ඉවර නිසා අදින් පස්සේ මේ class ඉවර වෙනවා. හෙට අපි ඉඳලා පටන් ගන්නවා ඕගලන්ට ඒවා දාන එක. 2021 අය බය වෙන්න එපා. ඕගලන්ටත් එම
ඔය ගෲප් වලට විතර නෙවෙයි ඔයගොල්ලන්ට ක්ලාස් පටන් ගන්න හම්බුනොත් print කරලාම දෙනවා දීලා කියලා දෙනවා. හරි. එකක් නෙමෙයි ඒ වර්ග ඔක්කොම. මම ඉස්සරහට දැන් ලේසි කරනවා. ඉස්සරහම පන්ති ලියවුණා. දැන් ඉස්සරහටම print කරලා දෙන්න යන්නේ. කියන්නේ මට පැහැදිලිවම ටයිම් එක සේව් කරගන්න. ඇත්තම කතාව පුතේ ළමයි ඉදිරියට එන්න ගොඩක් කම්මැලිකම් වැඩි වෙනවා. වැඩ කරන්න තියෙන උනන්දුවට වැඩි ලියන්න තියෙන උනන්දුව අඩුයි. පාඩම් කරනවා වැඩි දැන් ඉස්සරහට ළමයි. ඉස්සරහින් ඉන්න පාඩම් ළමයි පාඩම් කරන වැඩ කරනවා වැඩි වෙනවා. ලියන්න පොඩි ආසාවක් නැහැ. මොකද දන්නවද? ෆෝන් එකත් එක්ක ඉන්නේ දැන් මේ අවුරුදු ටික ඕකෙන් ඔක බලපාන්නේ. දැන් මේ අලුත් දේ ලංකාව වෙන දැන් අපි ෆෝන් එකයි ලැප් එකත් එක්ක ඉන්නවා. මම දන්නවනේ මම 2007 ඉඳලා වැඩිපුරම හිටියේ ෆෝන් එකයි ලැප් එකත් එක්ක. මම ජොබ් එක කරේත් මම පළවෙනි අවුරුදු තුන ෆෝන් එකයි ලැප් එක එක්ක. QS කෙනෙක් quantity survey. හරි. ලියන්නේ සයිට් එකට ගිහලා පොඩි සයිට් නෝට් එකක් දාගෙන විතරයි. ඉතින් ඉස්සරහට එහෙම තමයි. ඒක නිසා ලියන එක ටිකක් අඩු වෙලා තියෙනවා. මේ දවස්වල නෝට් ළමයිට හෙන්න ස්ලෝ. ළමයි නෝට් එකක් දීලාම බලන් ඉන්නවා ගොඩක් වෙලා. නෝට් එක ලියා ගන්න. ඉස්සර එන්නේ ක්ලාස් එකේ ළමයි ෂණික නෝට් ලියන්නේ. මේ කිනෝට අර පැත්තේ ලියලා. දැන් මේ දක්ෂ ළමයි පවා සර් ප්ලීස් රිපීට් කියලා දානවා. ඉතින් මම තේරුම් ගන්න තියෙන්නේ ළමයි print කරලා දෙන්න වෙයි කියලා මේ යන විදිහට එක. anyway හරි කොහොම හරි අදාළදී. මෙයා චූටි වෙනස්කම් වෙන්න පුළුවන් ආ. the place where I like to live, the place where I love to live. හරිද? the place where I like to go එන්නත් පුළුවන් අපිට. how I spend my leisure time, free time, what are my hobbies, හරි? what I do in my free time. පොඩි වෙනසක් වෙන්න පුළුවන්. my best friend, my mother, my father. පොඩ්ඩක් එහෙම කරලා ලියන් තියෙන එකම ෆෝමැට් එකකින්. the book I like most, හරි? the novel I like most, හරි කමන්නේ මොකක් කරෙන්න පුළුවන්. the story I like most. books are important for us. an unforgettable day in my life. අමතක කළ නොහැකි දිනයක්. unforgettable incident එන්න පුළුවන් in my life. අමතක කළ නොහැකි සිදුවීමක්. interesting person I know. my favorite person එන්න පුළුවන්. interest එක හිතන ගමන් සුළු කෙනා. favorite එන්න පුළුවන් ප්‍රියතම පුද්ගලයා. හරි. the job I like most. මම වඩාත්ම කැමති රැකියාව. the job I like to do in the future. my future ambition එන්න පුළුවන්. my ambition එන්න පුළුවන්. my goal in life එන්න පුළුවන්. හරි. the value of friends. friends are important. friends are a part of our life. මොකක් කරේ එන්න පුළුවන් friends ලා ගැන. trees are our friends. environment is our friend. we must protect the environment. importance of protecting the environment. what are good habits? පුතේ තව එකක් ඔය habits සහ sanitary කියන එන්නත් පුළුවන්. මොකද අපි අපේ දැන් මේ දවස්වල හැමදේම තීරණ sanitary මතනේ පුතේ. අපේ සනීප ආරක්ෂා මතනේ. health එක තීරණ වෙන්නේ. ඒතර health එක sanitary කියන එකක් එන්න පුළුවන්. සනීප ආරක්ෂාව ගැනත් වෙන්න පුළුවන්. මම එකක් දීලා තියෙනවා ඔයගලන්ට. එකක් කිව්වා 20 අයට කතා කරද්දි කොවිඩ් එක sanitary යනවනේ පුතේ. බහුතරයක් කට්ටිය ලෙඩ වෙලා තින්නේ පුතේ. තමා විසින් පරීක්ෂණ නොවීම නිසා. sanitary mask එක පාවිච්චි කිරීම, අත නිතරම සේදීම, distance දුර තබා ගන්න එක. තමන්ට මාස්ක් එක නැතිම තැනකදී කවුරුත් කතා කරනොත් එimhe දුර තියා ගන්න ඕනේ. how yes පුතේ how you spend your vacation get me හරි. මම ඒවා දීලා තියෙන්නේ මගේ ටියුටර් එකක් දාලා තිනවා. ස්පෝකන් ටියුටර් ළමයිට අලුතෙන් මේ ඔක්කොම හදන් එනවා ඉස්සරහා ජෙනරේෂන් හදනකොට මම ඒක ඔක්කොම හදන්න ලෑස්ති කරා. හරි. ඒකලා තියෙනවා කොවිඩ් වැකේෂන් අලුත් ඒවා අලුත් SS මගේ. කොවිඩ් වැකේෂන්. කොහොමද කොවිඩ් වැකේෂන් එක ගත කරේ? හරි. අවුරුදු 10කින් ඒවා එනකන් නෑ. අවුරුදු 2 3ක් 4ක් 5ක් කොවිඩ් තියෙනකොට ඒවා අපේ vocab එකේ තියෙන හින්දා අලුත් topics බවට පත් වෙනකොට ඒවා අහන්න පුළුවන්. හරි. trends එක අපි යන්න ඕනේ යන. right anyway. test 16 now 2019 තිබුණා. eating healthy food leads to a healthy life. සෞඛ්‍යමත් ආහාර කෑම නිසා ගැනීම නිසා සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඕකට එන්න පුළුවන් exercising important. yes බුද්ධික correct. yes. හරි. eating healthy food leads to a healthy life. සෞඛ්‍යමත් ආහාර රටාවක් සෞඛ්‍යම හොඳයි කියන එක. ඔක පොඩ්ඩක් වෙනසලා එක්සර්සයිසින් සම්බන්ධ වෙන්න පුළුවන්. එක්සර්සයිසින් කිරීම අත්‍යවශ්‍යයි කියලා ඉන්න පුළුවන්. හරි. එතකොට කොහොමද හෙල්ති ෆුඩ් අපේ මේ ගාඩන් එකේ වවන එක හොඳයි කියලා ඉන්න පුළුවන්. හෙල්ත් එක සම්බන්ධ එකක් කොහොමත් විතරම වගේ එනවා. approach එක වෙනස් වෙන්න පුළුවන්. එක්සර්සයිසින් වල වටිනාකම වෙන්න පුළුවන්, ෆුඩ් වල වටිනාකම වෙන්න පුළුවන්. හෙල්ත් එක තබා ගන්න මොනවද කරන්න ඕන කියලා ස්පෝර්ට්ස් හෙල්ත් එකට අවශ්‍යයි කියලා වෙන්න පුළුවන්.
හෙල්ත් එක ගැන මොකක් කරයක් නිතරම වගේ එනවා. Why society should respect elders? ඇයි සමාජය වැඩිහිටියන්ට ගෞරව කළ යුත්තේ? Respecting elders වෙන්න පුළුවන්, importance of respecting elders වෙන්න පුළුවන්. The importance of learning English in the modern world. මේ ඉංග්‍රීසි කතාවත් ගොඩක් කවුරුදර වෙලා තියෙනවා. එකක විදියට. English is important for future ambitions. එමෙ ඉන්න පුළුවන්. හරි. දැන් මේ අවුරුද්ද දෙන්න පුළුවන් පුතේ mobile phones ගඩිපුර යන හින්දා internet and the technology is very important for our education කියලා ඉන්න පුළුවන්. Internet, technology, mobile phones are important for our ඔය එකක් දාලා ගොඩක් ටෙක්නොලොජි තමයි එන්නේ ඉන්ටර්නෙට් සහ ටෙක්නොලොජි. important for our ඔබ දෙකක් වෙන්න පුළුවන්. advantages සහ disadvantages ලියන්නත් වෙන්න පුළුවන්. හරි. ඒක එන්න පුළුවන් බුද්ධිකව හරි. එහෙම නැත්නම් ඒකේ තියෙන අපිට benefits ලියන්න වෙන්න පුළුවන්. education එක පැත්ත එකක් තමයි. අවාසිත් එක වෙන්න පුළුවන් කවලම යා. හරි. මම ඔක්කොම දානවා group එකට. write a folk story. තුන් ලැන්ඩිනාව ජන කතාවක්. මෙතන එක ළමයෙක් කතා ගත්තනේ. ෂුවර් එකක් තිබ්බ ළමයෙක්. මම grade 8 ඉඳලා හදලා ඒ ළමයාට ස්පෝර්ට්ස් ප්‍රැක්ටිස් කරලා ඉන්න තු ඉඳලා 9 10 ආයි ඕ ලෙවල් දාපා. ආයෙ හදුවකොම හරි. වැටිලා හිටිය ලකුණු 50ටත් 15ට වැටිලා ඉඳලා ලකුණු 80ට විතර ගෙනත් දුන්නා. 82ට 3ට ගෙනාවා මම. සෙන්ට්‍රල් එකේ කට්ටිය දන්නවා මම හිතන්නේ මට මේ නම්බර මේ චීනා මේ රඟගෙහිම චීනා තව ගහනවා හිතන්නේ මට නම් මතක නැහැ. අයියෝ මේ කවුද මේ බුද්ධිකගේ අයියාගේ යාළුවා පස්තුගේ යාළුවා චීනාගේ නිකන් සෙනුරු නේද පුතේ හරි නම සෙනුරු නේද අපි චීනා කියලා දැන් මමයි චීනා කියලා දැම්මා හිතන්නේ දැන් මට මතකත් නැහැ ඇත්තනම් සෙනුරුද හරි මොකක් හරි ඔව් පුතේ හරියට හරි බුද්ධික මේ ෆෝක් ස්ටෝරි එකට එයා පාඩම් කරන් ගිය ස්ටෝරි එක මම ගා පුතේ ඕක විතරක් නෙමෙයි තව එකක් පාඩම් කරගෙන යන්න කියලා ෆෝක් ස්ටෝරි එකක් පාඩම් කරන්නේ ඉස් එකක් දාගෙන යන්න කියලා ඉස් එක පට්ටර ලියනවා වැඩේ මෙයාට කලබලයට ෆෝක් ස්ටෝරි එක වෙනුවට ලියලා තියෙන්නේ මේ නිකම්ම ස්ටෝරි එකක් අර මේ එයා කොහරි යනකොට වෙච්ච දෙයක ස්ටෝරි එකක් ලියලා තියෙනවා. හරි. පොඩි ටෙක්නික් එකක් තියෙනවා පුතේ ඒකේ. මොන හරි ස්ටෝරි එකක් හොයාගෙන ලියාගෙන පාඩම් කරන් ඉන්න එකක්. මොන හරි ඩයලොග් එකක් පාඩම් කරන් ඉන්නවා. මොකද මොන හරි ෆෝක් ස්ටෝරි එකක් තුන පාඩම් කරන් යනවා. ওই තුනෙන් එකක් ලියන්න පුළුවන් එතකොට. මොන හරි ජන කතාවක් කර කපුටගේ මොකක් හරි එකක් හරි ගමන එකක් හොයාගෙන කොහරි අද්දිමයන්ගේ කවුරුයක් පිලා හරි වැටිලා හරි තුවාලලා හොරේ පස්සෙන් ආව මරන්න ගියා බේරුණා මාළ කඩන්න ගියා මොන හරි කතාවක් හදා ගන්නවා ඒක රැයට වෙච්ච මේ දෙයක් නිහිනෙන් දැක්කද සරි හරි හදාගෙන එකක් පාඩම් කරන් ඉන්නවා ඩයලොග් එකක් බලාගෙන ඉන්නවා මොන හරි අනාගතය ගැන ලියන්න පුළුවන් දෙයක් හරි මොන හරි වැඩිපුර ඉන්නේ ඩයලොග්ස් වල ෆියුචර් ඇම්බිෂන්ස් සහ ලංකාව ස්ථාන ගැන ඒ වගේ තමයි ඕවෙන් එකක් පාඩම් කරන් ගිහලා එනේ කණු ලියන්න පුළුවන් හැබැයි එතකොට ෆෝක් ස්ටෝරි එකකුත් බලාගෙන යන්න ඕනේ මොකද ෆෝක් ස්ටෝරි එන්නේ තියෙනවා ජන කතා public property belongs to us all පොදු දේපල අපි හැමෝටම අයිති වෙනවා කියන එක. පොදු දේපල අපි හැමෝටම අයිති කියන එක. Public property belongs to us all. ඔක vandalism කියන වචනයට දෙකකින් වෙන්නත් පුළුවන්. vandalism. හරි. importance of protecting public property කියලා ඉන්න පුළුවන්. school property belongs to us all කියලා ඉන්න පුළුවන්. පොඩි වෙනසක් වෙලා ඉන්න පුළුවන්. හරි. countries future depends on its properties කියලා ඉන්න පුළුවන්. රටේ අනාගතයේ properties මත resources සම්පත් මත කියලා ඉන්න පුළුවන්. Sports adds an important part of a student's life. අර කලින් කියපු දේ ආවා health කියලා මේක ආවා sports. මම කියන්නේ නිතරම වගේ එන එකක් තමයි sports කියන්නේ. sports සහ health වලට අදාළ topic එකක් එන එක. The effect of using polythene. polythene භාවිතේ වටනා මේ කියන්නේ බලපෑම effect බලපෑම. හරි. polythene භාවිතේ බලපෑම effect එක. දැන් මතකයි සෙනුර එයාගේ නම සෙනුර සෞභාග්‍ය අර පුතාගේ නම සෙනුර සෞභාග්‍ය දැන් මතක් වුණා මට නමක් අමතක නැහැ ලේසි මේ ලෙසන් එක 100න් ඉඳන් ඒක අමතක වෙලා ගියා ලෙසන් ආවොත් ලෙසන් තමයි මම ඉන්නේ ලෙසන් මූඩ් මගේ මූඩ් තියෙනවනේ දන්නව වැඩ කරන්නේ මේ ටීචින් මූඩ් ආවොත් ටීචින් මූඩ් එකක් මතක් වෙන්නේ anyway the effects of using polythene ඔව් පුතේ grade 11 first lesson එකක් vandalism ඔය බලාගෙන යන්න ඔය ගන්න පුළුවන් කොටක් දේවල් තියෙනවා හරි පොලිතින් වෙන්න පුළුවන් අපිට පරිසර දූෂණය ගැන. ඒ කියන්නේ pollution ගැන ලියන්න ඉන්න පුළුවන්. හරි එහෙම වුණොත් air pollution ලියන්න වෙනවා. sound pollution, land pollution තුන. dialogue and on after always planning. dialogue එකක් ආවා විභාගයෙන් පස්සේ ඕලින් පස්සේ කරන සැලසුම් ගැන ලියන්න මේකේ. watching TV is advantages and disadvantages. TV බැලීමේ වාසි සහ වාසි ගැන ලියන්න ආවා. මේ වගේ දේවල් එන්න පුළුවන්. watching TV වෙන්න පුළුවන්. using computers වෙන්න පුළුවන් using mobile phones වෙන්න පුළුවන් internet වෙන්න පුළුවන්
වාසි. let's make our school the best school in the district. අපගේ පාසල district එකේ තියෙන හොඳම පාසල කරගනිමු. හරිද? importance of school කියලා ඉන්න පුළුවන්. නැත්නම් importance of education ඉන්න පුළුවන්. our responsibility towards preventing dengue in our area. මේ දවස්වල නම් ඩෙන්ගි නෙමෙයි අර දැන් ඔන්න පුතේ ගෙත්මින් ඉන්නවනම් ගෙත්මින් බලන්න මේ දවස්වල එන්න පුළුවන් මොකක්ද නේද ඩෙන්ගි වලට වඩා ඩෙන්ගිත් එන්න පුළුවන් තාම. ඔයගොල්ලෝ දන්නේ නැතුණාට මම හිතන්නේ මේ වෙද්දි ඩෙන්ගි වලින් මැරලා තියෙනවා මේ කොවිඩ් වලට වඩා තාම. නේද? හරි. ආසන්න කාලය තුල. අපිට අර එක එච්චර අවධානය යන්නේ නැහැ. මේලා ග්ලෝබල් යන්නේ ඩෙන්ගි නෙමෙයිනේ ඒකයි. හරි. ඩෙන්ගි එන්නත් පුළුවන්. නමුත් වැඩිපුරම මේලා එන්න පුළුවන් කොවිඩ්. හරි. නැත්නම් පැන්ඩමික් එපිඩෙමික් කියන නමින් රයිට් ස්ටෝරි ආවන්න ඒක තමයි අර පුතාලි මේක තමයි ලෑස්තිලා ගියේ මම්ම තමයි අඩුපාඩු දුන්නේ as I approach the deserted end of කියලා ඒක කතාවක් ලස්සන ඇදුවා ඒක මං පුතේ ඔබන්න හීනයක් වගේ හදාගෙන යන්න කියලා හීනෙන් දැක කියලා අන්තිමට ඒතර මොකුණත් එකයිනේ මේක දාගෙන ගියා හොම් කියලා බල්ලි ඉවරලා දාලා අන්තිමට මෙයාව කවුරු පස්සෙන් බන්නා මෙයා බේරෙන්න දුවනකොට ගේක යහිර වෙනවා ඒක ඉතර මිස්ටීරියස් ගියා කේමම කියලා කතාවක් ලස්සනට එයා පාඩම් කරන් තිබුණා එයා එතකොට දානවා අන්තිම බලද්දි මේ ඇඳින් හැරිලා ගැස්සිලා අම්මා කතා කරන හැරිලා බලනවා මේ බලද්දි හීනයක් දැකලා තියෙනවා. ඕක එකක් ලෑස් වෙන්න කිව්වා. ඊට පස්සේ මම කිව්වා ෆෝක් ස්ටෝරි එකක් ලෑස් වෙන්න ෆෝක් ටේල් එකක්. හරි. එසේ එකකටත් බලාගෙන යන්න කියලා. ඒ ඩයලොග් එකයි එසේ එකයි. එසේ හොඳටම ලියන්න පුළුවන්. නමුත් මෙයා මේක ෆෝක් ස්ටෝරි එකට පටලටක් ගාලා කලබලයට ලියවිලා තින්නේ. පස්සෙලු මතක් වුණේ ෆෝක් ස්ටෝරි තිබ්බේ කියලා. ස්ටෝරි කියන එක විතර බල්ලයා ලියන්න අරගෙන. ලියලා කට්ටිය දැන් කලෙක්ට් කරලා දීලිවල මතක් වුණේ අයියෝ තුනේ ෆෝක් ස්ටෝරි කියලා. හරි නම් මෙතන මිස් එක වුණොත් ඉවර එක පොඩි මිස් එකක් නැත්තම් සුපිරි වැඩක් ඒ මම කියන ළමයා දන්නවනම් කවුරුයි මම දැක්ක සුපිරි වැඩක් එක්කනේ මොන සබ්ජෙක්ට් එක වුණා සුපිරි වැඩක් එකයි හරි ඒක පොඩි මිස් එකක් ඇති පාඩුවක් වෙන්නකෝ my ideas මගේ අදහස් about ගැන different types of entertainment විවිධාකාර විනෝදය ලැබෙන දේවල් entertainment fun කියන දාස entertainment කියන දාස music ගැන එන්න පුළුවන් හරි right internet ගැන advantages වාසි disadvantages අවාසි let's protect our forest එකක් කියන්නේ මේ දවස්වල කැලෑ කැපිලි ප්‍රශ්නයක් ගැන ඉන්න forest ගැන එන්න පුළුවන් importance of protecting the environment එන්න පුළුවන් හරි surrounding වටපිටාව පරිස්සම් කරගන්න ඕනේ කියලා එන්න පුළුවන් dialogue එකක් ආවා different places of interest important places එන්න පුළුවන් tourism ගැන එන්න පුළුවන් essay එකක් අපිට importance of tourism හරි value of reading කියුමේ අගේ value of reading, value of environment. If I could go back in time, literacy එකදී කරන් තිබිච්ච එකක් ආවේ මට අතීතයට යන්න පුළුවන් නම් මම මොකද්ද කරන්න කියලා. Computers, do we need them? Computers are important for our education, our future. Advantages and disadvantages. Dialogue එකක් ආව gardening ගැන ලියන්න. horticulture වගේ දේවල් ඉලක්ක කරන් ලියන්න. රයිට් මේ තමයි ආසන්නම කාලේ ආපු ඒවා ටික මම මේ වෙලාවේ පුතේ මේවා ටික මම දාලා තිබ්බට මේ ටිකම නෙමේ පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් මොකද මේ වචන එහා මෙහා වෙන්න පුළුවන් මොකද මම වැඩිපුර මේ කතා කරන්නේ අර ක්ලාස් එකේදී තර්ස්ඩේ ක්ලාස් එකේදී මේකෙදි මේන් ටාගට් කරේ මම ග්‍රාෆ්ස් ටික ඒවා ටික තමයි 14 එකයි 6 එකයි 8 එකයි තමයි මොකද 16 වෙනම කතා කළා 16 ටියුට් එකක් දීලා ලියුවා එසේ ලියන විදිය කියලා දුන්නා එසේ එකක් ඇප්‍රෝච් වෙන ක්‍රම කියලා දුන්නා. එසේ ලියන ක්‍රම දෙකක් තියෙනවා. ඒකත් මතක් කරලා ඉන්නවා. එසේ ලියන ක්‍රම දෙකක් තියෙනවා. අර topic idea sentence එකක් දාලා supporting details දාලා thesis එකක් දාලා main ideas දාලා supporting details දාලා body එක දාලා body එක තුල මේ ඊට පස්සේ supporting details දාලා ඊට පස්සේ ඊළඟ body පැරා එක අරගෙන අන්තිමට summary එකක්. ඒ කියන්නේ conclusion එකක් ගන්න විදිය. ඒක වෙනම කතාවක්. දැන් පුතේ මේක 2021 අය 2022 ඉන්න කට්ටියටයි මේලා අවුල් ඇති. මොකද්ද මේ කියන්නේ? ඔයගලන්ට උගන්ලා නැහැ තාම. ඔයගලන්ට ඉස්සරහට උගන්වන්නේ. 2020 කට්ටිය මේක දන්නවා. ඔයගොල්ලෝ මේක එච්චර ඔලුවට ගන්න එපා. ඔයගලන්ට ඒක උගන්වන්නම් ඉස්සරහට. හරි? නිකන් අදහසක් ඕන නම් දෙන්න. ශ්‍රී ලංකා ගැන ලියන්න ඕන නම් topic idea sentence එකක් කියන්නේ මේ ගැන පොදු අදහසක් දානවා. ශ්‍රී ලංකා is a beautiful island located in the Indian Ocean. මුල් ඡේද ලියන්නේ පොදු කරුණු. අපිට ශ්‍රී ලංකා ගැන මේ ලියන්න ශ්‍රී ලංකා ස්පියුෂරි කමන්නේ. එසේ එක පුතේ ඕ බුද්ධික. එසේ එක අනිවාර්යෙන් එනවා.
ඩයලොග් එක ස්ටෝරි එක ෆෝක් ස්ටෝරි තුනෙන් එකක් මාරු වෙනවනේ. එතකොට එසේ එක කවදාකවත් වෙනස් වෙන්නේ නැතුව එසේ එකක් වෙනවට. හරි. දැන් ඕක ලියලා සපෝටින් ඩීටේල්ස් දානවා මේකට. It is a small island. ඔක්කොම ලංකාව ගැන ටිකක් ලියා යනවා. හරි. මොන හරි ටිකක් ලියා යනවා. ඊට සපෝටින් ඩීටේල්ස් කියන්නේ මුලින්ම දානවා පොදු කරුණක්. ඊළඟට දානවා ඒකට උදව් කරන කරුණු. ඒක ඔප්පු කරන්න ගන්න පුළුවන් කරුණු ටිකක් සාධක දාගෙන යනවා. හරි. is 65610 නේ පුතේ කිලෝමීටර ගන්න. square kilometers in size and in extent ප්‍රමාණය. ඊළඟ මොනවා ටිකක් දානවා. දාලා thesis එක දාන්නේ. thesis කියලා කියන්නේ මම දැන් මේ essay එකේ මොකක් ගැනද ලියන්න යන්නේ කියන එක. දැන් ඒතර මම පැරග්‍රාෆ් තුල ලියන්න ඕනේ මොනවා ගැනද? ඒකේ දැන් මේ තුන තමයි ලියන්න ඕනේ ඊළඟ පැරග්‍රාෆ් වල. මොකද්ද? හිස්ටරි එක ගැනයි, රිසෝසස් ගැනයි, ඉකොනොමි. මේ අන්තිම වාක්‍යයෙන් දාන පළවෙනි ඡේදේ මොනවා ගැනද ඊළඟ ඡේදවල ලියන්නේ කියලා. ඕක තමයි තීසිස් කියන්නේ. පළවෙනි එකේ දාන ටොපික් එක විස්තර කරලා ඒ විස්තරය ඔප්පු කරන කරුණු ටිකක් දාගෙන යනවා. පළවෙනි පැරග්‍රාෆ් එකේ අන්තිම පීරියඩ් ගන්නවා තීසිස් කියලා ඊළඟ පැරග්‍රාෆ් වල කියන්න යන දේ. මොනවද කියලා පෙන්නනවා. ඊසේ හිස්ටරි ගැන එක ඡේදයක් ලියනවා, රිසෝසස් ගැන තව එකක් ලියනවා, ඉකොනොමි ගැන තව එකක් ලියනවා. හතරයි. දැන් 200ට ඔන්න මෙන්න ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒ තුනේ ඒ ඔක්කොගෙම සමරියක් ගන්නවා. කියන්නේ ඒ කරුණු ටික කෙටියෙන් ලියනවා. චූටියට විස්තර කරලා දාන මේ අන්තිම එක වගේ. මේ ලිව්වේ අන්තිම එක වගේ පොඩ්ඩක් මීටර ටිකක් වැඩිපුර අරගෙන අන්තිම පැරග්‍රාෆ් එක ලියලා දානවා. අර තුන ගැනම නැවත. එච්චරයි. මොක තමයි ඒක ලියන විදිය. ඒ තමයි හරිම ක්‍රමය. එහෙම නැත්නම් මුකුත් නැහැ. ශ්‍රී ලංකා කියලා ගත්තා. ඒ කෝක කරත් මේක උලිම කරලා ඉන්න. අමතර කොලයක් අරගත්තා. තමන්ට මතක් වෙන කරුණු ශ්‍රී ලංකාව ගැන ලියන්න අපි තුමුකෝ රිසෝසස් මතක් වෙනවා. ලංකාව ගැන රිසෝසස් අපි ලියන්න ඕනේ. තව මොනවද ලංකාව ගැන ලියන්න පුළුවන්? හිස්ටරි ලියන්න පුළුවන් ලංකාවේ. ලංකාවේ හිස්ටරි කියලා ලියන්න පුළුවන්. අපිට දැන් මම කලින් දැන් මොකද පුතා රිසෝසස් හිස්ටරි තමයි මොකද මම දැම්මේ? තකක් දැම්ම දැන් ඉර ගනි. දැන් මතකත් නැහැ. මොකද්ද? ඉකොනොමි. උනත් තව ලංකාවේ අපිට ලියන්න පුළුවන් වෙනම අරගෙන ලියන්න පුළුවන් ඕන නම් ටූරිසම් ගැන නැත්නම් ඒකත් ඔය ඉකොනොමි යටතේම ලියන්න පුළුවන්. හරි. මොන හරි ලියන්න පුළුවන් ජාති ටිකක් මතක් කරගන්නවා. ඔය වගේ ලිස්ට් එකක් හදා ගන්නවා. හදාගෙන ඕවා දැන් අපිට දාතය යා ටූරිසම් මේකට ගන්න පුළුවන්. අර විදිහට ලියනවා නම් අර දැන් කලින් විදිහ නැත්නම් ඔයගේ ලිස්ට් එකක් හදා ගන්නවා. තව ලංකාවෙන් ලියන්න පුළුවන් මොනවා හරි මතක් වෙනදලා ඔයගොල්ලෝ දන්නවනම් බලන්නකො නිකන් හරි. ඒවා ටිකගෙන මොන හරි ටිකක් ඡේද ටිකක් හදාගෙන පුළුවන් වාක්‍ය දාලා යනවා. ටිකක් හිතනවා ඡේද කඩලා දානවා. පුතේ මේ තමයි සරල ක්‍රමය. ඒත් ලකුණු 10ක් විතර ගන්න පුළුවන්. අර ක්‍රමයට 14ක් ගන්න පුළුවන්. 14 මාර්ක් දෙන්නත් ඉඩ තියෙනවා. 14 අනිවාර්යෙන් ගන්න පුළුවන්. දශමයට ලියන ක්‍රමය. ඒක තමයි තීසිස් දාන ක්‍රමය. තීසිස් එක දාලා ලියන විදිය. ඉන්ට්‍රොඩක්ෂන් එකක් දානවා, බොඩි පැරග්‍රාෆ් දානවා, කන්ක්ලූෂන් එකක් දාලා ලියන එක. එහෙම නැත්නම් මේකට කියන බ්‍රේන් ස්ටෝමින් නා. අදාළ මාතෘකාව ගැන පුළුවන් තරම් කරුණු මතක් කරගන්නවා. අපිට පුළුවන් තරම් කරුණු මතක් කරගන්නවා. ඒ වගේම පොඩි පැන්සලක් අරන් අමතර කොලයක් ඉල්ලන අවසර තියෙන ඕගලන්ට ඉල්ලගෙන ඒක ලියලා බලනවා. ඒ ටික විස්තර කරලා මොන හරි ලියනවා. රිසෝසස් ගැන පුළුවන් තරම් ලියනවා, හිස්ටරි ගැන පුළුවන් තරම් ලියනවා, මත ඒක තුනම ඉකොනොමි ගැන පුළුවන් තරම් ලියනවා. තාම මොන හරි මතක් විශේෂ දේවල් තියෙනවා ලියන්න ලංකාවේ. ඒ වගේ ලියන යනවා. ඒතර වචන 200ක් වුණා අතර දානවා. ඒත් ලකුණු හම්බ වෙනවා. අර 15න් 14ක් වගේ ගන්න බෑ. හරි. ලකුණු දෙකක් තුනක් තියෙන ළමයට ඒත් ඇති පුතේ මේ ගාන ගන්න එක. 10ක් ආවත් 11ක් ආවත් 12ක් ආවත් හොඳටම ඇති. හරි. පැහැදිලිද? මේක ලේසි ක්‍රමයි. ටොපික් එක ගැන බ්‍රේන් ස්ටෝමින් කරනවා. කොලයක් කරන් තමන්ට ලියන්න පුළුවන් තරම් කරුණු මතක් කරගන්න. පුළුවන් තරම් මතක් කරගන්නවා. ඒවා විස්තර කරලා අඩු ගන්න එකකට වාක්‍ය පහක් විතර ලියාගත්තා නම් පුතේ ඒකට වචන 6ක් තිබ්බනම් 6 5 30යි. හරි. 30 ගානේ මේ 4 ආවන දැන් කීයද 120යි. තාම මොන හරි දෙකක් විතර ලියාගත්තා නම් හරි. කෙලින්ම 120 180 180ක් විතර එනවා. සමරියයි ඉන්ට්‍රොඩක්ෂන් ආවම ගානට 200 ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ලංකාව කියලා මුලින්ම මොනවා ටික ලියා ගන්න එපා. ශ්‍රී ලංකා ඉසන අයිලන්ඩ් මොනවා ටික. ඊට පස්සේ මේවා ලියවෙන්නේ.
හරි. ඒතර පුතේ තේරෙනවද මම මේ කියන දේ? SAS ලියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මේ උගන්ලා තියෙන්නේ 2020 ට දශමයට උගන්ලා තියෙන්නේ. එක දවසක් සම්පූර්ණ කරලා පැය හතරක්ම කතා කළා. දෙවෙනි දවසෙත් කතා කරා ඉගෙන ටිකක්. හරි. දැන් මේ රිමයින්ඩ් එකක් දෙන්න ටක් ගාලා 2022 2020 යට තමයි කතා කරේ. 2021 අයට 2022 අයට පස්සේ කතා කරන ක්ලාස් එකේ. රයිට්. අපි නේද නවත්තමු. බුද්ධිකව හරි. ෆස්ට් පේපරේ අඩු ගන්න 35ක් ගන්න ඕනේ. ෆස්ට් පේපරේ 35 ගන්නම ඕනේ. ඒක try කරන්න. ෆස්ට් පේපරේ 35 ගන්නම් බලන්න. ඒ යන්න ඕන. ෆස්ට් එකේ 35 ගන්න තු ඒකට යන්න බෑ ලේසි කෙනෙක්ට. සෙකන්ඩ් එකකින්. හරි. එහෙනම් ෆස්ට් එකේ 35 ගන්න ඕනේ අඩුම. මම හදනවා මට පිළියන්දල ක්ලාස් එක කරන්න පුළුවන් හදන 35 නෙමෙයි 4 හදනවා අනිවාර්යෙන්. sorry 39 හදලා දෙනවා. 39 ගහමයි හදලා තියෙනවා. මට මේ වෙලාවේ මම දන්නේ නැහැ ඔයගොල්ලෝ ඉන්නේ කොතනද කියලා බහුතරයක් අය ඔයගොල්ලෝ මහන්සි වෙන ප්‍රමාණයත් එක්ක ගියම තියෙනවා ඔයගොල්ලෝ මහන්සි වෙන්න. බැරි ඕන දෙයක් තිබුණා මම කියලා දෙනවනේ. මට මෙසේජ් එකක් දාපු ගමන් මම කියලා දෙනවා. ඒක මට ඉෂුව එකක් නැහැ. තවනර ඔයාලට අහන්න දේවල් තියෙනවා ඒවත් දාන්න පුළුවන් ළමයි මට. බුද්ධික නැති මම නිතරම මම ප්‍රශ්න දෙක අහනවා මනුජ අහනවා ඒක නිසා ඉතින් මට ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. මම හෙට උදේ නෑ ළමයි මම ඉන්නේ 12න් පස්සේ 12 ඉඳලා 8 වෙනකන් ඉන්න ඕන දෙයක් තියෙනවා නම් කෝල් එකක් දාලා හරි එන්න පුළුවන් නම් ඇවිල්ලා මොන හරි අහගන්න දෙයක් තියෙනවා නම් අහගන්න. නිරෝධායන නීති අනුකූලව according to quarantine laws. මම පුතේ පුළුවන් තරම් SS ඔයගලන් group එකට දාන්නම් අනවශ්‍යව නෙමෙයි වැඩක් ඇති SS වලතොර. ළමයි good night. Bye. See you next day. Yes ළමයි. Okay, welcome. Okay. කුෂාන් බානු ජීටියා නේ මම දැක්කේ නෑ බානු okay very good. Okay. මොන හරි ඉෂුව එකක් තිබ්බොත් මට මැසේජ් එකක් දාන්න බෑ. චලනව නම් අල්ල ගන්න මුන් චලන මට මැසේජ් එකක් දාලා මොකුත් බැරි දේවල් තුන අහන්නේ නැහැ චලන. හරි. Okay ළමයි. Okay bye. Okay රිෂි. Okay.